අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ කී සිටින්නේ. ඔබ අද දිනය ගැන ගත්තොත් අද මං හිතන්නේ දේශපාලන භූමිකාව තුල ඉතාමත්ම හැලහැප්පීම් සිද්ධ වෙච්ච දිනයක්. සහ සිදුවෙමින් පවතින දිනයක්. ඉදිරි පැය කීපය තුලදී කුමක් වෙයිද කියලා තවමත් නිශ්චිතව කියන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. මං හිතන්නේ මේක නිසා අද ඉතාමත්ම තීරණාත්මක මොහොතක තමයි අපි තුලාව දේශපාලන සංවාදය ඉදිරියට ගෙනියන්නේ. අද අපි මාතෘකාව කරගත්තේ මේ අද රට තුල පවතින දැවැන්තම ප්‍රශ්න කීපයක්. එකක් ඩොලර් තෙල් විදුලිය. මෙන්න මේ අර්බුදකාරී ප්‍රශ්නකාරී මේ ගැටලුකාරී මේ ත්‍රිත්වයෙන් කොහොමද රට ගොඩ එන්නේ? කොහොමද රට ගොඩ ගන්නේ? ඩොලර් සංචිතය පිළිබඳව හිඳීම පිළිබඳව ප්‍රශ්නයත් එක්ක අපිට දැවැන්ත තෙල් අර්බුදයකට රට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම විදුලි කප්පාදුවක් සිද්ධ කරන්න රටට සිද්ධ වෙලා තියෙනවා මේ තෙල් අර්බුදයත් එක්ක. මේ සියල්ල පසුපස තියෙන්නේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක්. ඇයි මෙහෙම වුනේ? ඩොලර් සංචිතය හිඳෙන්න හේතු වුණු කරුණු කාරණා මොනවද? ඇයි තෙල් අර්බුදයක් ඇති වුනේ? ඇයි විදුලි කප්පාදුවකට යන්න සිද්ධ වුනේ? මෙන්න මේ සියලු කරුණු කාරණා පිළිබඳව තමයි අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි තුලාව දේශපාලන සංවාදයට ආරාධනා කළා සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.සී. අලවතුල මන්ත්‍රීතුමාට අයිබෝන් ඔබතුමාට ඒකම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ හිටපු මන්ත්‍රීතුමාට අයිබෝන් ආශු මාරසිංහ මහාචාර්යතුමනි අයිබෝන් ඒකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේ මන්ත්‍රීතුමාට අයිබෝන් මන්ත්‍රීතුමනි ඒකම අපි ආරාධනා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මොහොමඩ් මුසාමිල් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට මම හිතන්නේ අපි බලාපොරොත්තු වුණා අපි විනාඩි 5ක විතර කාලයක් විනාඩි 4ක කාලයක් අපි ප්‍රමාද වීමට එක හේතුවක් වුණෙත් මුසාමිල් මන්ත්‍රීතුමා පැමිණෙයි කියලා. මම හිතන්නේ මුසාමිල් මන්ත්‍රීතුමාගේ පුටුව ඔහුට තවමත් විවෘතයි. අපි බලාපොරොත්තු වෙනවා මේ පැය දෙක තුලදී මුසාමිල් මන්ත්‍රීතුමා මේ තමන්ට හිමි ආසනයට එයි කියලා. අපි උත්සාහ කරා මේ අපේ නිෂ්පාදන කණ්ඩායම මුසාමිල් මන්ත්‍රීතුමාට ආරාධනා කරන්න එනවද නැද්ද මොකද ප්‍රමාදය කියලා විමසන්නට මං හිතන්නේ ඒ දුරකථන ඇමතුම් වලට අපිට කිසිදු ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. අද රටට වහන්න දෙයක් නැහැ. මේ වෙනකොට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදේ ගම්මන්පිල අමාත්‍යවරයා අද මේ වෙනකොට හිටපු අමාත්‍යවරුන් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මුසාමිල් මන්ත්‍රීවරයා නියෝජනය කරන්නේ විමල් වීරවංශ මහත්මයාගේ පක්ෂය. ඒ හේතුව උඩ මුසාමිල් මන්ත්‍රීතුමා අද තුලාව දේශපාලන සංවාදයට සහභාගී නොවීමට තීරණය කරාද යන්න පිළිබඳව අපිට තවමත් හිතා ගන්න බෑ. ඒක මధుර විතානගේ මන්ත්‍රීතුමාගෙන් තමයි මට අහන්න වෙන්නේ පිළිතුර. එතුමාගේ වාරයේදී මොකද උනේ කියන එක පිළිබඳව. මම හිතන්නේ අද මේ සංයුතියත් එක්ක තුලාව දේශපාලන සංවාදයේ වෙනසක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේකේ සියලු කරුණු කාරණාවලට පිළිතුරු දෙන්න සිද්ධ වෙන්නේ මధుර විතානගේ මන්ත්‍රීතුමනි ඔබතුමාට. ඔබ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට දෙපැත්තකින් එන ප්‍රශ්න රැසකට අද පිළිතුරු ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම ඔබතුමාලා දෙපළගෙන් ඉල්ලනවා මේ ඔබතුමා දෙපළගේ ප්‍රශ්න යොමු කරන්න වෙන්නේ මధుර විතානගේ මන්ත්‍රීතුමාට. එතුමාට අපිට වැඩි කාලයක් ලබා දෙන්න සිද්ධ වෙනවා. අපි ඒක කළමනාකරණය කරගෙන තුලාව දේශපාලන සංවාදය අපි ඉදිරියට ගෙනියමු. අලවතුල මන්ත්‍රීතුමනි මම ඔබතුමාගෙන් ආරම්භ කරොත් මේ අර්බුදය ගැන කතා කරොත් අද කොහොම කවුරු මොන විදිහට නිර්වචනය කළත් අපි දැවැන්ත අර්බුදයක් එක්ක ඉන්නේ. එක පැත්තකින් ඩොලර් පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් නැහැ කිව්වට පස්සේ ඒක හරහා එන ප්‍රශ්න ගණනාවක්ම අද නිර්මාණය වෙලා ඉවරයි. දැවෙන ප්‍රශ්නය තමයි තෙල් ප්‍රශ්නය. අපේ ප්‍රවාහනය අද මේ වෙන විට ඇන හිටින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි ඉන්ධන පිරුම් අල්ලසල මේ මොහොතේ ගත්තොත් පෝලින් තියෙනවා. මේ මොහොතේ ගත්තොත් අපි නිරීක්ෂණය කළොත් මේ වාහන නවත්තගෙන කොයි මොහොතේද ඉන්ධන එන්නේ කියන බලාපොරොත්තුවෙන් රියදුරන් බලාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් විදුලි කප්පාදුවක් පැය 7ක විදුලි කප්පාදුවක් මේ ගෙවි ගිය අද ඇතුළු දින දෙක තුල සිද්ධ වුණා. හැබැයි පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා 5 වෙනිදාන් පස්සේ විදුලි කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක පිළිබඳව. අලවතුල මන්ත්‍රීතුමනි ඔබතුමා කොහොමද දකින්නේ? ඇයි මෙහෙම තත්ත්වයක් උද්ගත වුනේ? මොකද ඔබතුමාලත් ආණ්ඩුවක් ගෙනිල්ලා අවුරුදු 4මාරක් රට පාලනය කර 2015 ඉඳලා 2019 වෙනකන් ඊට පස්සේ තමයි දැන් මේ අවුරුදු දෙකක කාලයක් වත්මන්
රජය මේ ආණ්ඩුව රට පාලනය කරන්නේ. මේ තත්ත්වයට එන්න හේතු සාධක වෙලා තියෙන මොකක්ද ඔබතුමා හිතන ආකාරයට? ඔව් ඇත්තටම අද තියෙන මේ අවාසනාවන්ත ඒ වගේම රටේ ජනතාව පෝලිං වල තමන්ගේ ජීවිතය එදිනෙදා ගැට ගහ ගන්න එහෙම නැත්නම් ගෙනියන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. මම පැහැදිලිවම කියන්න ඕනේ රටේ ණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොහොම වුණත් මේ වර්තමාන මේ තත්ත්වය මේ අද ඇතිලා තියෙන තත්ත්වය ඇති වෙන්න සම්පූර්ණ වගකීම මේ රජේ බාර ගන්න ඕනේ. ඒකේ කිසිම ගැටලුවක් يعني ඒකේ කිසිම මේකක් නැහැ. මොකද රජය දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ විපක්ෂය ඒ වගේම එළියේදී අපි කතා කරාම අපිට ලබා දුන්න පිළිතුර තමයි විපක්ෂය තමයි මේ ප්‍රශ්න මවාපාන්නේ. නමුත් එහෙම ප්‍රශ්නයක් රටේ නැහැ කියන එක. ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපි දන්නවා දැන් මට උදාහරණ ගොඩක් තියෙනවා නම් එකක් ගන්නම් මේ ඩොලර් ප්‍රශ්නෙට ප්‍රධාන බලපාන දෙයක්. දැන් මහා බැංකුවේ අධිපතිවරයා යා ඉස්සල්ලා හිටපු මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ගෙනාවු කාරණාවලදීත් මෙවැනි තත්ත්වයක් උද්ගත වෙන්න ඉඩ තියෙනවා කියලා ප්‍රකාශ කරාම දිගින් දිගටම කිව්වේ මේ රටේ ජනතාව මුලා කරන්න එපා. එහෙම එකක් නෑ අපිට ඕන තරම් ඩොලර් තියෙනවා අපි මේක හොඳට කරනවා. ඒක එක අවස්ථාවක නෙමෙයි දැන් අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ කිව්වා. ඒ වගේම තමයි මහ බැංකුවට ගියාට පස්සෙත් දිගින් දිගටම කිව්වේ මේවා මේ විපක්ෂයේ මවන දේවල් මෙහෙම ප්‍රශ්නයක් රටේ නැහැ කියලා. දැන් හැබැයි අපි මේ ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට රටේ ජනතාව මුහුණ දෙනවා. දැන් පෙබරවාරි මාසේ 8 වෙනිදා. ඒ කියන්නේ දැන් සති කිහිපයකට ඉස්සල්ලා මහා බැංකුවේ අධිපතිවරයා කියනවා අපට ඩොලර් හිගයක් නැහැ. මේක මම හිතන්නේ පුළුවන් නම් පෙන්නන්න පෙබරවාරි 9 වෙනිදා මව්බිම පුවත්පතේ 8 වෙනිදා කියපු එක මේ විදිහට පළ කරනවා. 8 වෙනිදා කියපු එක මේ විදිහට පළ කරනකොට ඒක විතරක් නෙමෙයි. එතුමා තවත් විස්තරයකුත් කියනවා. ඒ විස්තරෙත් මම පොඩ්ඩක් කියන්නම්. ඒකෙදි එතුමා කියනවා ඒ කියන්නේ කබ්‍රාල් මහත්තයා කියනවා අපට ඩොලර් තියෙනවා. නැත්තම් 2021 බිලියන 22 භාණ්ඩ ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 22 භාණ්ඩ ආනයනය කළේ කොහොමද? මේ අහන්නේ කවුද? මහා බැංකුවේ අධිපති. ශ්‍රී ලංකාවේ ඩොලර් හිගයක් උද්ගතව ඇත්තේ අපට ඩොලර් නොමැති නිසා බවට බොහෝ දෙනා සිතුවත් එම මතයේ සාවද්‍ය බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාර් කබ්‍රාල් පවසනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 22ක භාණ්ඩ 2021 ගියන් පහුගිය අවුරුද්දේ ලංකාවට ආනයනය කරලා තියෙනවා. කියන්නේ මහා බැංකුවේ අධිපතිලා මේ බව පැවසුවේ 8 ඒ කියන්නේ පෙබරවාරි 8 වෙනිදා කොළඹදී පැවති උත්සවයකදී. පෙබරවාරි 8 කියන්නේ. එතකොට අද මොකද්ද මහා බැංකුවේ අධිපති කියන්නේ කබ්‍රාල්. කබ්‍රාල් අද කියනවා මහා බැංකුව ඩොලර් මවන්න බෑ. මේ තියෙන්නේ. අද කියන්නේ මේ කියන්නේ 22 මාර්තු මාසේ 2 වෙනිදා. හරියට සති 3කට පස්සේ. කියන ඩොලර් මවන්න බෑ කියලා. කියලා අද වෙනත් කතාවක් කියන සති 3කින්. එතකොට මෙතන පැහැදිලිවම පේනවා සාමාන්‍ය අපි බැලුවම ඊට ඉස්සලා අවුරුදු වල බැලුවත් මේ දැන් යම් භාණ්ඩ අපි නවත්තලා තියෙනවා. දැන් වාහන ගෙන්නන්න බෑ. වාහන නවත්තලා තියෙන ආණ්ඩුවෙන්. එතකොට දැන් අවුරුදු දෙකක්. ඉතින් ඒ වගේ භාණ්ඩ සීමා කරලා තියෙනවා. ආනයන භාණ්ඩ සීමා කරලා තියෙද්දි සාමාන්‍ය තත්ත්වයටත් වඩා ඩොලර් වියදම් කරලා මොනවද මේ ගෙනල්ලා තියෙන භාණ්ඩ? ඒතකොට අත්‍යවශ්‍ය දැන් අපි දැන් වෙලා තියෙන මේ තෙල් ගේන්න මුදල් නැහැ කියන එකනේ. දැන් තෙල් ගේන්න මුදල් නැති වුණාම වෙලා තියෙන දේ මොකද්ද? දැන් මේ සම්බන්ධයෙන් විපක්ෂය විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් දැනුම තියෙන ගොඩක් දෙනෙක් මේ ගැන කතා කරා. ඒතකොට ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ වරද නෙමෙයි මෙතන තියෙන්නේ. ඩොලර් බිලියන 22ක භාණ්ඩ ආනයනය කරා නම් පහුගිය අවුරුද්දේ අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවද? අපිට අවශ්‍ය නැති භාණ්ඩ මොනවද කියලා තෝරා බේර ගන්න බැයිද? දැන් තෙල් නැති වුණාම මොකද්ද වෙලා තියෙන්නේ? දැන් තෙල් නැති වුණාම අද මේ වෙනකොට සම්පූර්ණ ජනතාව මහා පාට වැටලා තියෙනවා. එකක් තමයි එදිනෙදා තමන්ගේ කාර්යයන් කරගන්න බෑ හැම කෙනාට. ත්‍රිවිල් ත්‍රිදුරාගේ ඉඳන් ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සියල්ල අඩපණ වෙලා තියෙනවා. ඒතකොට තෙල් නැතිකම හින්දානේ අද විදුලිය අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. මොකද විදුලිය දැන් සමහර අය කියන්න හදනවා රජයේ ඉන්න අය මේ විදුලි බලාගාර පහුගිය ආණ්ඩුවේ හැදුවේ නැහැ. එහෙම එකක් නෙමෙයිනේ. දැන් විදුලි බලාගාර දැන් තියෙන ඒ වගේ විදුලිය මෙගාවෝල්ට් 5000ක දක්වා නිෂ්පාදනය කරන්න පුළුවන්. ජල විදුලිය අපි පොඩ්ඩක් වැස්ස නැතින අයින් කරත් අපිට අවශ්‍ය විදුලිය දෙන්න බැරි වෙලා තියෙන තෙල් නැති හින්දා. ඒ කියන්නේ ඇත්ත.
එතකොට දැන් අද කර්මාන්තශාලා ගණනාවක් මේ වෙනකොට Tamanට කර්මාන්තශාලාවට ජෙනරේටර් අරන් තිබ්බත් තෙල් නැති ඉඳ ඇන හිටලා තියෙනවා. නිෂ්පාදනය ඇන හිටලා තියෙනවා. දැන් ගොවියට එදා පොහොර ලබා දෙන්නේ නැතුව Tamanගේ වගාව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රසායනික පොහොර තහනම් කිරීම තුළ විශාල හානියක් සිදු වුණා. ඊට අද මොකක්ද වෙලාද? දැන් ගොවියා දැන් බලන්න මාධ්‍ය තුළ අද දකින්න අපි මේ ඉන්ධන නැතුව Tamanගේ යන්ත්‍ර සූත්‍රය කියන්නේ ගෝයන් කපන මැෂින් එහෙම නැත්නම් ඒ ක්‍රියා කරන භූතයා කියයි නොයෙකුත් දේවල් ට්‍රැක්ටර් මේ මොනවටත් අද නැහැ. අද දීවිරය බලන්න. Tamanගේ රස්සාව කරගන්න බෑ ඉන්ධන නැහැ. ඉතින් හැම තැනම මේක ඇන හිටලා. එතකොට ඉන්ධන ගේන්න සාමාන්‍යයෙන් දැන් මිල වැඩි වෙලා තිබුණත් යන්නේ ඩොලර් 400ක් 350 400ක් 450ක් කියමුකෝ ඩොලර් මිලියන. ඉතින් ඒක අපි තියාගන්නේ නැතුව මේ කරලා තියෙන දේවල් නිසා අද වෙලා තියෙන මොකද්ද? අද සම්පූර්ණයෙන්ම රට කඩා වැටලා තියෙනවා. ඒකට මේක කළමනාකාරීත්වයේ වරදක් නෙවෙයිද? මහා බැංකුව අධිපතිවරයා කියන විදිහටම. දැන් අද බලන්න දැන් ගොඩක් දේවල් ගේන්න බැංකුවෙන් බැංකුවේ ගාන ඩොලර් එකට දෙන්නේ 203යි. එහෙම නැත්නම් තව පොඩි ගාණක් දෙනවා කියනවා මේ විදේශ රැකියාවල ඉඳන් එවන අයට. එතකොට අද රටට එන ඩොලර් ප්‍රමාණය ප්‍රේෂණ විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. එක පැත්තකින්. ඒ අනිත් පැත්තෙන් රට නීතියානුකූලව ඩොලර් එනේවට මොකද වෙන්නේ? නිකන් අපි උදාහරණයකට ගමු දැන් මෙතන ලොකු වංචාවක් සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව. දැන් අපේ රටට අපනයනෙන් එන ඩොලර් අපි කියමු උදාහරණයක් තේ ගමුකෝ මම මේ එකක් ගන්නෙ ඇඟලුම් වෙන්න පුළුවන් තේ වෙන්න පුළුවන් අපි තේ අපනයනය කරාම අපිට ඩොලර් එනවා. එතකොට දැන් අපේ රටේ බැංකු වලින් සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට භාණ්ඩ ගෙන්නන්න අපි කියමු චීන නිෂ්පාදන ඉලෙක්ට්‍රික් භාණ්ඩ කියලා. දැන් ඒවා ගෙන්නන්න බැංකුවෙන් LC එක අරිනවද? බැංකුවෙන් මොකද කියන්නේ? මේක අපිට ඩොලර් නැහැ ඒ හින්දා අපිට සාමාන්‍ය තත්ත්වයට වෙනදා වගේ දෙන්න බෑ. මොකද මේ තුල ඩොලර් එක පාලනය කිරීම තුල වෙනම ඒකට මිලක් ඇවිල්ලා තියෙනවා. දැන් 203යි කිව්වට සාමාන්‍ය ගනුදෙනු කරන ගාන 250යි 255යි 260යි. එතකොට දැන් මහා බැංකුව දන්නේ නැද්ද? එහෙම නැත්නම් කබ්‍රාල් මහා බැංකුව අධිපතිවරයා දන්නේ නැද්ද? ලංකාවට තේ අපනයනය කළා. ඒ අය ගෙන්නන්න ඕනේ මොනවද? තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය එහෙම නැත්නම් තමන්ගේ ඒකට අවශ්‍ය දේවල් නේ ගෙන්නන්න ඕනේ. නමුත් දැන් කුරුණෑගල අපි කියමු නැත්නම් කොළඹ කියමු. චීන බඩු ගෙන්නන එක. චීන ඉලෙක්ට්‍රික් බඩු ගෙන්නන කෙනෙක්ට LC එක අරලා දෙනවා නම් තේ අපනයනය කරන කෙනෙක් එයාගේ නමින්ම එතන මොකද්ද වෙන්නේ? එයා අරින්නේ අර 203 නෙමෙයිනේ. තමන්ට 295ට 200යි අතර ගාණක් තමයි එයා ඒක පෙන්වන්නේ. නමුත් එයා 260ට 255ට අරයට LC එක ඇරලා දෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? රටට නීතියානුකූල එන මේ ඩොලර් ටිකත් වැඩි ලාභයක් ලබලා රුපියල් 50ක 60ක ලාභයක් ලබලා මේකට ලිපිකරුවෙක් ක්ලාක් කෙනෙක් විතරයි අවශ්‍ය වෙන්නේ. අද ඒ අය සියල්ලම මේ අනවශ්‍ය ඒක තමයි මේ කියන්නේ. 2021 අවුරුද්දේ ඩොලර් බිලියන 22ක භාණ්ඩ ගෙනත් තියෙනවා. මේ අතර තියෙනවා අපිට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ නෙමෙයි සමහර දේවල්. සාමාන්‍ය දවසකවත් මේ අවුරුද්දක මේ ගාන වෙලා නැහැ. ඒතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඩොලර් එකට වැඩියෙන් ගෙවලා ආනයනකරුවෝ මෙහෙට ගෙනල්ලා තියෙනවා. ඒතකොට අපේ රටේ අපනයනකරුවන් හැම කෙනාම නෙමෙයි. ගොඩක් දෙනෙක් දැන් අද මේ ව්‍යාපාරය තුල මං හිතන්නේ පැහැදිලිව මේක මහා බැංකුව මේක දැනගෙන කරන්නේ. මොකද මහා බැංකුවට පුළුවන් මේක පාලනය කරන්න. මොකද මේ බැංකු හරහා එන මුදල් ගැන හොඳ තොරතුරු තියෙනවා මහා බැංකුව. එතකොට එහෙමනම් සුදර්ශන ඇයි මේ අවස්ථාව දීලා තියෙන්නේ? එතකොට විශාල මුදලක් එක ඩොලර් එකකින් රුපියල් 60ක් ආයතාව විදිහට හම්බ කරන්න තියෙනවා. මේකේ වාසිය යන්නේ කාටද? ඔබතුමා කියන්නේ මේක මේ හිතාමතා කරපු පැහැදිලිවම මේක තමයි මේකේ තියෙන රහස. මේ හොරකම. මේකට මහා බැංකුව අපි කියනවා කබ්‍රාල් මහත්තයාට මේකෙන් හොරකමක් වෙන්නේ නැත්නම් පැහැදිලි කරන්න. මේ ඇයි මෙහෙම කරන්නේ? එතකොට අපිට අත්‍යවශ්‍ය ඉන්ධන ගේන්න අවශ්‍ය ඩොලර් මිලියන 400 මාසෙකට තියාගන්න බැරුව මේ විශාල මුදලක් ඩොලර් බිලියන දෙකක් විතර අනවශ්‍ය භාණ්ඩ ගෙන 100 ඩොලර් මිලියන 1500ක් විතර අනවශ්‍ය භාණ්ඩ ගේන්න මේ වියදම් කරලා තියෙනවා. ඒක කරන්නේ නිකන් නෙමෙයි. කාට හරි ඩොලර් එකට රුපියල් 60ක් රුපියල් 55ක් හම්බ කරන්න ඉඩ දීලා. ඇයි එහෙම දෙන්නේ? ඉතින් ඒකෙන් කාටද වාසිය එන්නේ? එහෙමනම් අපි කියන මහා බැංකුවට කබ්‍රාල් මහත්තයා එහෙම නැත්නම් උදල්ල අමාත්‍යාංශය එහෙම නැත්නම් මහා බැංකුවේ නිලධාරීන් මේකයට අතයට ගනුදෙනුවක් නැත්නම් මේ ව්‍යාපාරිකයන් එක්ක ඇයි මෙහෙම දෙන්නේ? ඔබතුමා කියන්නේ මේ අර්බුදයට මුල විශාල මුදලක් හම්බ ගන්න. මේ අර්බුදයට මුල වෙලා තියෙන උතනද? පැහැදිලිවම වර්තමානයේ
මේ අද තියෙන ඉන්ධන අර්බුදයට මේක තමයි බලපාන්නේ. මොකද මේකට හේතුව හරියට කළමනාකාරී කරා නම් අද ඉන්ධන ගේන්න අවශ්‍ය මුදල් මේ රටට තියෙනවා. ඒකනේ මහ බැංකුව අධිපතිවරයා කියන්නේ. එයාම කියනවානේ. ඩොලර් බිලියන 22ක ගිය අවුරුද්දේ ගෙනාව නම් අපනයනේ. අපිට කොහොමද ඩොලර් නැහැ කියන්නේ කියලා එයා කියනවානේ. එතන මොකද්ද කරලා තියෙන්නේ? මේ විශාල මාෆියාවක්. මේ ඩොලර් 203 තියා ගැනීම තුල කණ්ඩායමකට හරි හම්බ කරන්න බිලියන ගණනාවක් හම්බ කරන්න අවස්ථාව දීලා දෙනවා. හැබැයි ඒකෙන් ජනතාවට මොකද්ද වෙලා තියෙන්නේ? ජනතාව අද ඒකෙන් දුක් විඳිනවා පාරේ ඉඳගෙන. Tamanට අත්‍යවශ්‍ය තෙල් ටික ගහ ගන්න නැතුව රස්සියාදු වෙවි. Tamanගේ කුඹුරට අවශ්‍ය ඒ මැෂින් එක ටැට්‍රේ වැඩ කරගන්න බැරුව අද දීවරයට කුඹුරට මේ Tamanගේ රැකියාව කරගන්න බැරුව විශාල පිරිසක් අදානාත වෙලා තියෙනවා. ටික දෙනෙක් සුළු ප්‍රමාණයක් මේ කියන්නේ හැම ව්‍යාපාරිකයන්ම සුළු ප්‍රමාණයක් මේ වගේ අයථා ලාභ විශාල වශයෙන් ලබනවා. ඉතින් ඒකට මාත් සිද්ධ වෙලා තියෙනවා. ඒකට අවස්ථාව දීලා තියෙනවා කබ්‍රාල් මහත්තයා. හොඳයි. මధుර ඉතානගේ මන්ත්‍රීතුමාට මම හිතන්නේ ඔබතුමාට මේ ප්‍රශ්න අමතක වෙන්න කලින් මේ වටේ මම ඔබතුමාට මේ ප්‍රශ්න යොමු කරලම මහාචාර්ය ආශුමාරසිංහ මහත්මයා වෙතට යන්නද මොකද ඔබතුමා ඕගලන්ට හොඳයි. මේ මధుර ඉතානගේ මන්ත්‍රීතුමනි දැන් මේ කියන විදිහට නිසි කළමනාකාරීත්වයක් නැතිකම සහ හිතවතුන්ට හරි හම්බ කරගන්න ඉඩදීම තුල තමයි මේ අර්බුදය පැන නැගිලා තියෙන්නේ. චෝදනාවක්. අලවතුල මන්ත්‍රීතුමා කියන චෝදනාවක්. මම ඊට කලින් අහන්න කැමති අද ඔබතුමා තනියෙන් මේ සෑම පිළිතුරු ලබා දෙන්න වෙන්නේ. මම ඔබතුමාට විනාඩි 10ක වෙනි කාලයක් තීව්‍ර ඊට වැඩි කාලයක් මට දෙන්න පුළුවන්කම තියෙනවා. නෑ කමන්නේ අපි මොකද්ද මේ අර්බුදේ? මේ අද ඇවිල්ලා තියෙන දේශපාලන අර්බුදේ මොකක්ද? මම හිතන්නේ රට බලන් ඉන්නවා. මොකද ජනතාව අහන දෙයක් තමයි 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා මන්ත්‍රීතුමනි. අද ඒ ඡන්දෙ දෙන්න මුල් වෙච්ච ඡන්දෙ ගන්න මුල් වෙච්ච මේ දේශපාලන ප්‍රවාහයේ හිටපු ඒ දේශපාලනඥයන් දෙන්නේ කොහොමගේ ඇමති ධූර වලින් ඉවත් කරලා තියෙනවා. මේක ආණ්ඩුව ඇතුලේ තියෙන දැවැන්ත අර්බුදයක්. සමහරව ආණ්ඩුව වැටෙයිද කියලා. මේ කොටසක් ආණ්ඩුව කඩාගෙන ගිහිල්ලා විපක්ෂයේ ඉඳගෙන වෙනම දේශපාලන කුමන්ත්‍රණයක්ද මේ කරන්න කියලා. මම ඔබතුමාගෙන් මේ සියලු දේට කලින් අහන්න කැමති මේ අද ඇතිවෙච්ච තත්ත්වය ගැන ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම සුධර්ම බොහොම ස්තුතියි අද මේ අවස්ථාව ලබා දීම. මේක මං හිතන්නේ මේ අද වෙච්ච කාරණාවක් නෙමෙයි සුධර්ම. මේක මම සෑහෙන කාලෙක ඉඳන්ම මේ සිද්ධිදාමේ සිද්ධ වුණා. ඉතින් ඇත්තටම අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර පාර්ලිමේන්තුවට වැඩි බලයක් ගත්තේ පක්ෂ ගණනාවක එකමුතුවකින් එකට එකතු වෙලා. ඒකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වපු අනිකුත් සහෝදර පක්ෂවල විවිධ මත ගැටුම් තියෙනවා, අදහස් තියෙනවා. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කරපු ඒ සමහර යෝජනා අදහස් වලට මත ගැටුමක් ඇති වෙලා තිබුණා පහුගිය කාලේ පුරාම. මම දැක්කා ඔවුන් පක්ෂ රජයේ ඉඳගෙනම දූෂිත රජයක් කියලා එකවරක කිව්වා දැන්ට මාස කිහිපයකට කලින්. ඒ විවිධ අදහස්. ඉතින් මම හිතන්නේ මේක මේ වර්තමාන නූතන දේශපාලන සංස්කෘතිය තුළ එහෙම දෙයක් වෙන්න බෑ. මොකද තමන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඉන්නවා නම් තමන්ට ගැසට් පත්‍රයකින් යම්කිසි බලතල දීලා වැඩ කරන්න බලය පවරලා තියෙනවා නම් ඒ ස්ථානයේ ඉඳගෙන ඒ බලතල භුක්ති විඳිමින් මහජනතාවට වග කියන කාරණාවක යෙදී ඉන්නකොට ඒ වගේ කරනවා කියන එක මම හිතන්නේ සදාචාරාත්මක නෑ. මම හිතන්නේ මේ නූතන සමාජය තුළ නූතන දේශපාලන ප්‍රවාහය තුළ ඒක නොයුත්ත. මම දැක්ක අද ඒ සිද්ධිදාමයට හොඳම පැතිකඩ තමයි සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට නිවුස් බලනකොට අර වෙබ් අඩවි වල එහෙම තියෙන කමෙන්ට්ස් බලනවා. මොකද ඇත්තටම ඒ නිවුස් එකට වඩා වටින්නේ මේ සමාජයේ මිනිස්සු දරන අදහස්. ඉතින් ඒ කවුරුත් මම දැක්ක විදිහට මේ සිද්ධිය ගැන ප්‍රසාදයකින් කතා කරලා තිබුණේ නැහැ. ගොඩාක් අය ඒ ගැන දරුණු විවේචන සහ අපිට හිතා ගන්න බැරි විවේචන සමාජයේ ඉල්ල දුන්නා. ඉතින් ඒ වගේ මම ඊට පස්සේ බැලුවා. ඉතින් අතර එතුමාලා අරද ඒ කියන්නේ මම ඇත්තට පෞද්ගලික එතුමාලත් එක්ක කිසිම අමනාපයක් හෝ මතකටම නැහැ. නමුත් අර එතුමාලා ඉදිරිපත් කරෝ මේ මුළු රටම හරිමකට කියන මේ ජාතික ප්‍රකාශනය එක බැලුවට පස්සේ මම ඒකට අදාළව මේ කරුණු බැලුවම ඇත්තටම මේකේ තියෙන කාරණාවලදී අර එකක් තියෙනවා ඍජුවම විමල් විරමවංශ මහත්මයා නියෝජනය කරන කාරණාව දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම කියලා. ඉතින් ඒක මට හිතා ගන්න බෑ. දැන් මට වගකීමක් දීලා අමාත්‍යාංශයක් දීලා අවශ්‍ය පහසුකම් ටික දීලා මට වැඩක් කරන්න කියලා කිව්වන් පස්සේ මම ටික දවසකට පස්සේ කියනවා ඒ දූරේ ඉඳගෙන මේක මහා විනාශයක් කියලා කඩා වැටලා. ඒක නිකන්
ඒක ඇත්තට මට තමන්ගේ අමාත්‍යංශය කඩා වැටලා කියලා නෑ තමන් ඉතින් කියනවා. මම නෙමෙයි කියන්නේ ඇත්තට ඔබතුමා කියන්නේ එතුමා කියලා තියෙනවා. මේ හතරවෙනි කමේ කාරණා ටික මම වෙනම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මම මේකේ සමස්ත මේ වැඩසටහන තුල දැක්ක දේ තමයි පැහැදිලිවම ඊයේ දවසේ සිද්ධ වෙච්ච කාරණාවේදී මේ වර්තමානයේ ගෝලීය වශයෙන් තියෙන අර්බුදයන් දේශීයව අපි මේ පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක බැලුවම ඒ ප්‍රශ්න වලට උත්තර දෙන කාරණාවක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා උදේට පාර්ලිමේන්තුවේ කරන කතාවේ ඊට වඩා දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඇත්ත අපි විවෘතව කතා කරන්න එපා. එතුමා සමහරවිට බොහොම වගකීතු මේ දේශපාලඥයෙක් විදිහට මේ ප්‍රකාශනයේ වඩා හැන්සාඩ් වල බලන්න ඔබ බලන්න මේ කාරණාවයි හැන්සාඩුයි බලන්නකො. ඉතින් ඒක නිසා වගකීම සහ තමන්ගේ මේ වෙලාවේ තියෙන කාර්යභාරය දේශපාලඥයෙක් විදිහට මොකක්ද කියන එක මේ පිටකෙන් පැහැදිලි නෑ. ඉතින් අපිත් ඇත්තටම හිතුව ගොඩක් ලොකු බොහොම විද්‍යානුකූලව තර්කානුකූලව සමාජයට පිළිගන්න පුළුවන් අලුත් වැඩක් කියලා. ඉතින් මේ අපි කරන වැඩ ගැනම ඊට වඩා බොහොම පටුව විදිහට අර්ථ නිරූපණය තියෙන මේක මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේක කියවලා බලන්න. ඊළඟ එක තමයි ඇත්තට මේ කණ්ඩායම් විදිහට බැලුවට පස්සේ ඉතින් යම් අමනාපකම් සිත්‍රදීම් ඉල්ල මයිමතිකම් හම්බෙලා නැතුව එහෙම පොඩි මේ කියන්නේ දේශපාලන මතවාදයකට වඩා එතන වෙන පෞද්ගලික කාරණාත් මම හිතනවා එහෙම තමයි වෙලා තින්නේ කාරණා ඒ හිත්‍රදීම් තුළ කණ්ඩායමක් එකට එකතු වෙලා මේ ඊයේ දවසේ වැඩේ කරා. නමුත් මේ වෙලාවේ අපිට තියෙන මේ ගෝලීය අර්බුදය තුළ අපිට ලොකු වගකීමක් තියෙනවා. අපේ අලවතුල්ල මැතිතුමා කිව්වා වගේ ඇත්තටම මේ අර ප්‍රභාකරන් කිව්වනේ මේ සුධර්ම ගොඩක්ලා මේ රටේ මිනිස්සුන් ගොඩාක් අමතක වෙනවා කියලා. බොහොම සති දෙකයිද කොහෙද මතක. ඉතින් සති දෙකේ මතකයෙන් දේශපාලනය කරන්න බෑ. මොකද අතීතයේ වෙච්ච අත්වැරදි අපෙන් වෙච්ච නොසැලකිලිමත්කම් දේශපාලඥයෝ මේ රට කරපු අපරාධ වැරදි වලට ඒවා හරියට අධ්‍යයනය කළ ඒවට උත්තරයක් තමයි අපි දෙන්නේ. මොකද දැන් උදාහරණයක් විදිහට මේ වෙලාවේ දැන් මම නිකන් පොඩි උදාහරණයක් කියන්න. මේ දැන් 2021 දෙසැම්බර් 1 වෙනිදා සිට නොපියූ බැඳුම් කර කියන එකේදී 2015 ඉඳන් 2019 වෙනකන් ඩොලර් මිලියන 12500ක බැඳුම් කරන් තියෙනවා. එතකොට ඊට අමතරව හම්බාන්තර වරාය විකුණලා ඒ වගේ විශාල මහා ධනස්කන්ධයක් අරන් තියෙනවා. එතකොට මෙතුමා මේ චෝදනාව ඉදිරිපත් කරපු චෝදනාවට විශාල පිළිතුරු ප්‍රමාණයක් දෙන්න තිබුණා. ඒ කියන්නේ බැඳුම් කර ටික අරගෙන මුදල් වලට මොනවද කරේ? දැන් කිව්වා අපේ ණය ගෙවුවේ. මම පෙන්නන ණය ගෙවුපු එකක්. මොනවද ගෙවලා තියෙන්නේ කියලා. එතකොට අන්තිමේදී අර ගම්පෙරළිය පාරවල් හදපු ටිකක් දැන් තමයි අපි ගෙව්වේ. මිලියන මේ බිලියන 400 ගාණක්. මේ ඔබ මේ කියන්නේ ඒක වෙනම ප්‍රවෘත්ති වලට ගන්න. ඒ කියන්නේ මොකද මම අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ආව මේ මුදල් ගෙවන්න. ඉතින් අපි ඒව අනුමත කරා. මොකද ඇත්තන අහිංසක මිනිස්සු කොන්ත්‍රාත් කරලා මේ පාරවල් හදපු මේවා. ඉතින් ඒ වගේම දැන් සංචිත ගත්තාන් පස්සේ දැන් අපි හිතන්නේ දැන් මෙතුමාලගේ කතාවල කියන්නේ නැහැ අපි මෙන්න මෙහෙම ශක්තිමත් ආර්ථිකයක් දුන්න මේගොල්ලන්ට. මේගොල්ලන්ට ඩොලර් එක මෙච්චර ශක්තිමත් කරලා දුන්නා. සංචිත මෙහෙම කරලා දුන්නා. මෙහෙම අපි හදපු රටනේ දෙයියනේ මේ කාලා දැම්මේ කියලා කියන්නේ නැහනේ. දැන් අපි කියනවා 2014 දී අපි දුන්නා ඩොලර් විදේශ සංචිතය 8.2ක්. ඩොලර් මිලියන 8208ක් දීලා තියෙනවා. ඒතර අපිට දුන්නේ 19 දී ඩොලර් 7.1 ඒක ඩොලර් බිලියන අඩුවෙන් දුන්නේ. 1 බිලියනයක් අඩුවෙන් දුන්නේ. දැන් එහෙම හොඳට කරලා නම් හොඳට වැඩ කටයුතු ඒ කාලේ යුද්ධ තිබුණේ නැහැ, කොරෝනා වසංගත තිබුණේ නැහැ, ගෝලීය අර්බුද තිබුණේ නැහැ, මොකද ප්‍රශ්නයක් තිබුණේ නැහනේ. සංචාරකයෝ ආව, විදේශ ප්‍රේෂණ ආවා, ඕනතරම් වැඩ කරන පහසුකම් තිබුණා, නිදහස තිබුණා. මේ ආර්ථික විශේෂඥයෝ ආණ්ඩුවේ මහා දැවැන්තයෝ හිටියා. ඒ කියන්නේ මේ විවිධ පක්ෂ කීපෙම කට්ටිය එකතු වෙලා හොඳ කණ්ඩායමක් හිටියේ. ඉතින් එහෙමනේ ආණ්ඩුව ගත්තේ. එහෙම දීලා අන්තිමේදී දැන් ඊයේ වෙනකොට මේ 2021 දෙසැම්බර් වෙනකොට ඩොලර් මිලියන 3.1යි මම මේ ගත්ත මහ බැංකුව වාර්තාව අද වෙනකොට තියෙන කාරණා මම දන්නේ නැහැ. දැන්ට මේ අපි මහ බැංකුවේ තියච්ච මේ තොරතුරුත් එක්ක. එතකොට අපි 2020 දැන් මෙතුමා කිව්වා මේ මමත් එක පිළිගන්නවා මේ ඩොලර් බිලියන 22ක් නේද? 22ක් ඉම්පෝර්ට්ස් වලට අරන් තියෙනවා. එතකොට ඉම්පෝර්ට්ස් වලට අරගන්නකොට හෙට ඔබගේ මේ
ප්‍රවෘත්ති කණ්ඩායම යවලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ගන්න මොනතරම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් කරලා තියෙනවද කියලා ඩොලර් බිලියන කොච්චර ගන්න මේ BOC එකෙන් ගන්න පීපල්ස් බැංක් එකෙන් මොනතරම් ඩොලර්ස් දීලා තියෙනවද කියලා එන්නත් ගන්න. ඒ වගේම සෞඛ්‍යාංශ එපා කියද්දි පෙළපාලි ගිහිල්ලා මහා අවුලක් රටේ ඇති කරලා මිනිස්සුන්ව පිරෙව්වා ලෙඩ්ඩුන්ව රෝහල් වල. අන්තිමට මොකද ඔක්සිජන් ටික ගේන්න හදිසි ගුවන් යානා යවුවා. මේ ගුවන් යානා වතුර ගහලාද ගියේ හදිසියේ හිස් ගුවන් යානා ගිහලා බඩු අරන් ආවා. හිස් ගුවන් යානා ගිහලා හදිසියේ මේ මිනිස්සු ජීවත් වෙන්න අමාරුයි, හුස්ම ගන්න විදියක් නැහැ. මහා දැවැන්ත අර්බුදයක් හදලා ඊට පස්සේ කියන ලොක්ඩවුන් කියලා. ඊට පස්සේ මොකද උනේ? රටම වහන්න සිද්ධ වුණා මාස ගාණක්. මේවා අපිද කරේ. දැන් මෙහෙම කරලා මේ වගේ දැන් මොකද ඉතිහාසය ගත්තොත් එimhe සුධර්මන් මේ රටේ LTT එක JVP එක UMP UMP නේ දැන් මොකද සමගි ජන බලවේගය කියන මේ කණ්ඩායම් තුන සාහසික විදිහට මේ රටට මහා අපරාධ කරපු කණ්ඩායමක්. ඒක ඉතින් අර තාත්තලා කරපු ඒවා තමයි දැන් පුතාලා කරන්නේ. තාත්තත් 88 89 කරානේ නායකතුමාලා. ඉතින් මම කියන්නේ මේ විදිහට මේ Apple ටිකක් ගෙනල්ලා ටෙලිෆෝන් ටිකක් ගෙනල්ලා මෙහෙම ඩොලර් බිලියන ගාණක් කියන්නේ නැහැ. අර කතාවක මම දැක්ක ගම්මන්පිල මහත්තයා කියන මේ Apple ගේන සල්ලි තියුණා තෙල් Apple නෙමෙයි ගෙනාවේ එන්නත් ගෙනාවේ. දැන් දැනුත් තියෙනවා. දැන් මම දැක්ක අද මේ ප්‍රවෘත්ති වල කියනවා අද හරි මේ ලක්ෂ ගාණක් තව තියෙනවා කියලා මේ අර අනිත් මේ බූස්ටර් මාත්‍රා තුන්වෙනි මාත්‍රාව දෙන්න. ඉතින් මෙන්න මේ වගේ රජය ප්‍රයොරිටි එකක් විදිහට මිනිස්සුන්ගේ ජීවත් කරන මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න තමයි මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වුණේ. එහෙම නැතුව මේ ඩොලර් බිලියන 22ක් ඩොලර් බිලියන 22ක ඉම්පෝර්ට්ස් කියලා මේ අර කන්න නැතත් බොන්න නැතත් ජොලි කරපු මේ තත්ත්වයක් නෙමෙයි තිබුණේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. මොකද ඒ වගේම තමයි අපි දැන් මේ අවුරුදු දෙකට මෙච්චර පීඩනයක් තියෙන මෙච්චර ගෝලීය වසංගතයක් තියෙන ඉතිහාසය ගත්තොත් අපි මේ සියවසේ මේ වගේ අත්දැකීමක් නැහැ. ඒතර මේ අත්දැකීමේදී එකපාරට කොරෝනා වසංගතය යම්කිසි මට්ටමකට පහ වෙනකොටම ජාත්‍යන්තර මට්ටමේ තව ආරවුලකට මැදිහත් වෙලා අපි. මොකද පසුගිය වසර ගත්තොත් එimhe වැඩිම සංචාරකයෝ ආපු රටවල් දෙක අපි. ඉතින් දෙවන්ත අර්බුදයක් දැන්. ඒ වගේම අද සම්බාධක නිසා ඒ රටවල් වල මේ රුසියාව තමයි 40%ක් ගෑස් සහ තෙල් සප්ලයි. එතකොට දැන් අද අපි තෙල් ගන්න, අපි ගෑස් ගන්න රටවල් වලින් යුරෝපේ දැන් ඒව ඉල්ලන. එතකොට අද වෙනකොට ඩොලර් බොරතෙල් බැරල් එක ඩොලර් 110ක් වෙලා. ඒ කියන්නේ ගත වූ සතිය තුල ඩොලර් 20ක වෙනසක්. ඒ කියන්නේ මම හිතන අපි අන්තිමට ගත්තේ ඩොලර් 102කට මේ දැන් සති දෙකකට සතියකට කලින් මුදල් ගෙවලා දුන්නේ. ඉතින් මේ වගේ මෙච්චර පීඩනයක් තියෙද්දි මෙච්චර අර්බුදයක් තියෙද්දි අපි රජයක් විදිහට මේ කරන්න තියෙන උපරිම දේ කරන උඩුගම් බලා යන වගේ ව්‍යායාමයක් කරන්නේ. මේ වෙලාවේදී අපිට පැවති යහපාලන ආණ්ඩුව අඩු සාධාරණව යම් කිසි මට්ටමක ආර්ථික ශක්තියක් අඩුම ගානේ අපි 100ට තීච්ච ඩොලර් එක 140ට තිබුණා නම් සාධාරණයි. ඔබතුමා අවසන් කරනවා. 150ට තිබුණා නම් සාධාරණයි. ඉතින් 196ට තිබුණේ ඩොලර් එක. ඉතින් අද මහා බැංකුව පුළුවන් තරම් උත්සාහ කරනවා මේ 203ට තියාගන්න. මොකද හේතුව ඒක වැඩි වෙච්ච හැටි අනිත් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි උද්දමනයේ යොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේ බලන්න පුළුවන් තරම් මේ රටේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැනට මේ යම්කිසි වැඩපිළිවෙලක් හදන්න. ඉතින් මේ වැඩපිළිවෙලේදී මම විශ්වාස කරනවා මේ වෙලාවේ රජය යම්කිසි අභියෝගයක් තිබුණත් අපි රජයක් විදිහට ජීවනෝත්පත්ති වැඩි කළා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට ඉදිරියේදීත් වෙන අභියෝග කළමනාකරණය කළා. කොහොමද අපේ දැනුම පාවිච්චි කරලා ඒ වගේම අපේ ස්කිල් ලේබර් එක ඒ කියන්නේ පුහුණු ශ්‍රමිකයන් පාවිච්චි කරලා මේ තත්ත්වයට යම්කිසි විසඳුමක් ගන්න කොහොමද කියන එක මේ ගන්න සැලසුම් හදලා තියෙනවා. හොඳයි. මහාචාර්ය ආශු මාරසිංහ හිටපු මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාගේ පක්ෂේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා මීට මාස ගණනාවකට කලින් ප්‍රකාශයක් කළා. ඒ තමයි මේ කාලවකවානුව වෙද්දි මෙන්න මේ අර්බුදය එනවා කියලා. මේ අර්බුදය එනවා කියලා එතුමා පාර්ලිමේන්තුවේදීත් සඳහන් කළා. ඉන් පිටතෙදිත් සඳහන් කළා. දැන් ඔබතුමන්ලා මේ රට දීර්ඝ කාලයක් පාලනය කරපු පක්ෂය නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. අපි හැමදාම කියන දෙයක් තමයි ඔබතුමන්ලාට නැගෙන හැමදාම චෝදනාවක් තමයි 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රටට හඳුන්වලා දුන්න විවෘතාර්ථික ක්‍රමය නිසා තමයි මේ
ප්‍රශ්න ගණනාවකට මුල කියලා. මේ ආර්ථික ප්‍රශ්න ගණනාවකට මුල විවෘත ආර්ථික ක්‍රමය තුල කියලා. ඒ ආර්ථික ක්‍රමය තුල තමයි අපි එදා මෙදා තුර ඉන්නේ. 1978 ස්ථාපිත වෙච්ච මේ විවෘත ආර්ථික ක්‍රමය තුල මේ ආණ්ඩු හැම කෙනෙක්ම අද පාලනය කරන්නේ මේ ක්‍රමය තුල. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගිය නොවැම්බර් මාසෙ වෙද්දී ප්‍රකාශයක් කරනවා මේ මාර්තු මාසෙ වෙද්දී මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා කියලා. ලෝකාර්ථිකය ගැනත් එතුමා යම් ප්‍රකාශයක් කරනවා. ඔබතුමාලා මේක දැක්කද දීර්ඝ කාලයක ඉඳලා? ඔබතුමාලා යහපාලන ආණ්ඩුවේ ඒ පාලනයේ කාලය තුල ඉඳලා දැක්කද මෙවැනි අර්බුදයකට රට යනවා කියලා? එහෙම අර්බුදයක් දැක්කනම් ඇයි ඒකට පිළියම් යොදන්න උත්සාහ කරේ නැත්තේ? මුලින්ම ස්තුතිවන්ත වෙනවා සුධර්මන් අද තුලා වැඩසටහනට එක්සත් ජාතික පක්ෂයෙන් මට ආරාධනා කිරීම ගැන. ඒ වගේම මේ අද ඇත්තටම මේ අපි මේ දේශපාලන රංගමඩලේ අලුත්ම නාටකයක් එක්ක තමයි අද අපි මේ තුලා වැඩසටහන පටන් ගන්න. ඉතින් අපිට බොහොම හොඳ නාටකයක් අද රඟ දැක්වුවා. ඉතින් මේක අලුත් පිටපතක් වෙන්න ඇති. ඒ කෙසේ වෙතත් මේ නාටකය ඇතුළේ වෙන දේවල් එක්ක අපිට හිතෙනවා දැන් අතර ඔබ කිව්ව කාරණේ අපේ නායකතුමා හිටපු අගමැතිතුමා මාස 3කට කලින් නොවැම්බර් මාසේ මේ ගැන පැහැදිලිව ප්‍රකාශයක් කරා. මම හිතන්නේ මේ රටේ ඉන්න කෘතහස්තම දේශපාලඥයා අපේ මధుරිතනගේ മന്ത്രിතුමා කිව්වා වගේ මේ එතුමා දේශපාලන විශ්වකෝෂයක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතුමාට අර අවුරුදු 10ක් 12ක් නැත්නම් 30ක් විතර ඈතට වංගු පවා පේනවා. ඒකේදී අත්දැකීම. මම හිතන්නේ මේ වගේ අත්දැකීම් තියෙන දේශපාලඥයින්ගේ මේ රටේ අවාසනාවට ඒ දේශපාලඥයෝ හරියට කියව ගන්න තේරෙන්නේ නැතිවීම තුළ ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. ඒක තමයි හොඳම අත්දැකීම අපි මේ ලබන. ඒ නිසා අපි මේ දේවල් ගොඩක් කල් ඉඳන් අපි කිව්වා, අපි ප්ලෑන් කරා රටේ අවාසනාවට සහරාන් ඇවිල්ලා අපි යන්න ගිය ගමන වැළැක්වුවා. සහරාන් ආවට පස්සේ මම ජනාධිපතිවරණයට එනවා කියලා පසුගිය ජනාධිපතිතුමා ඇවිල්ලා එයා දැන් ජනාධිපති වුණා. දැන් මම මේ කියන්නේ මේ සියලු කාරණා එක්ක අපිට පස්සට ඇඟිල්ල දික් කරන්න පුළුවන්, අනිත් පැත්තට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් මේ අයින් කරපු මැති ඇමතිවරු දෙන්නම් ප්‍රකාශ කරානේ මේක නිදහසෙන් පස්සේ ඇති වෙලා තියෙන ලොකුම අර්බුදය. මම ඒක මේ පිටපත කවුරු ලිව්වත් කවන්නේ මේ නාටකේ ඒක ඇත්තනේ. එතකොට මේක අපේ නායකතුමා හිටපු අගමැතිතුමා මේ පැහැදිලිව කිව්වා මෙන්න මෙහෙම වෙනවා කියලා. එතකොට ගම්මන්පිල මහත්තයා කිව්වා නෑ මේ හිටපු අගමැතිතුමා මෙහෙම ප්‍රශ්නයක් මේක හිතාගෙන සිහින ලෝකේ ප්‍රශ්නයක් හිතනවා කියලා. නමුත් ඒක සිහින ලෝකේ සැබෑ ලෝකේ වුණානේ. මහාචාර්යතුමනි දැන් ඔබතුමා කියන මේක දේශපාලන නාටකයක් කියලා. දැන් ඔබතුමා එක් කාලෙක විමල් වීරවංශ දේශපාලනඥයත් එක්ක ඉතාමත්ම සමීපව කටයුතු කරපු සහ එතුමා අමාත්‍ය ධූරයක් දරපු ආයතනයක වගකීමක් දරපු පුද්ගලයෙක්. ඒ කියන්නේ සභාපතිවරයෙක් හැටියට කටයුතු කරා. ඔබතුමා ඒ කියන්නේ මේ නාටකය ගැන දන්නවා. ඒ කියන්නේ හොඳට දන්නවා. මොකද ඒ හින්දානේ මම අවුරුද්දක් ඉඳලා ඉතින් අයින් වෙලා පහු ජපානට යන්නේ. ඒ නාටකය අඳුරගත්ත නිසා. නාටකය අඳුරගත්ත නිසා. ඒ නාටකය අඳුරගෙන ඊට පස්සේ ආයේ 2013 රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක දේශපාලනේ පටන් ගන්නේ නාටක ගැන හොඳට දන්න ඒකේ දේවල් විවේචනය කරන සභාව තත්ත්වයේ යථාර්ථය දන්න නායකයෙක් නිසා තමයි එතුමත් එක්ක එකතු වෙන්නේ. එතකොට මේ කාර්යය මම නැවත කියන්නේ මොකද අපි දැක්කනේ 2015 ජනාධිපතිවරණයෙන් පරාජයටපත් වුණාට පස්සේ මැදමුළුන්ට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයා එක්කගෙන එන්න මහින්ද සුළඟ පටන් අරගෙන ඒ කරපු කාර්යයන් එක්ක ඉතින් මේක අනිවාර්යෙන් නාටකයක් වෙන්න එපා. ඉතින් එහෙම කරපු දෙන්නෙකුට අග්ගාලා එලවනවා කියන්නේ අර දැන් ජනතාවට මේ අර ප්‍රශ්න ටික ඔක්කොම අමතක කරන්න අවස්ථාවක් හදලා දුන්නා. දැන් විමල් ඇමතුමත් නෑ ගම්මන්පිල ඇමතුමත් දැන් ජනතාව කතා කරන්නේ මේකනේ. අද අපිත් කතා කරන්නේ මේකනේ. ප්‍රශ්න ටික පැත්තකින් තියලානේ. මේක තමයි නාටකය කියන්නේ. මම හිතන්නේ මේ ඔක්කොම පැත්තකින් තියලා මధుරිතනගේ මන්ත්‍රීතුමත් අපි සියලු දෙනාම අපි සාකච්ඡා කරන්නේ මේ ඇත්තම කතන්දරේ මොකද්ද මේ රටේ මේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නේ. අපි පස්සට ගිහිල්ලා ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. අපි මේක තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ක්‍රමය. මේක විශේෂයෙන් අපේ නායකතුමා සහ අපි දරන මතය තමයි මේ වගේ වෙලාවට බොරදියේ මාළු බෑම අපි අනුමත කරන්නේ නැහැ දේශපාලඥයෝ හැටියට. මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ අපි මුළු රටම මේ අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂිකයෝ අපි විතරක් නෙමෙයි මුළු රටම මේක මේ
මේ අර්බුදයෙන් බැට කනවා. දැන් පාරට බැස්සහම වාහනේ යන්න බැරි තරමට පොලිම මොකද්ද වාහන පොලිම දෙපැත්තටම පෙට්‍රල් ෂෙඩ් ඉස්සරහා පොලිම. එතකොට මෙරටේ 69 ලක්ෂයෙන්ම දැන් පොලිම ඉන්නෝනේ. ඒ කියන්නේ මේ ප්‍රධාන කාරණේ සුධර්මන් මේ ප්‍රශ්නවල දැන් මේ දැන් වර්තමාන වෙන විට අපි කතා කරන ඩොලර් අර්බුදයේද විදුලි අර්බුදයේද තෙල් අර්බුදයේද මේ සියලු අර්බුදත් එක්ක විශාල ප්‍රශ්නයකට මැදිහලා ඉන්නවා. දැන් ඉතින් පාර්ලිමේන්තුව මේ දවස්වල කතා කරනවා IMF වාර්තාව ගැන. දැන් IMF එකෙන් මේ ඊයේ ඉදිරිපත් කරලා තියෙනවා මේ IMF Executive Committee Board concludes that Article 4 consultation කියන වාර්තාව. ඉතින් මේ වාර්තාවේ පැහැදිලිව කියලා තියෙන්නේ මේ දැන් එක පාට මේ IMF කිව්වහම මේ යක්ෂයෙක්ම වුණානේ. මේ යක්ෂයෙක් නෙමෙයිනේ IMF එක International Monetary Fund එක හදන්නේ මේ වගේ අර්බුද ආවහම රටවල් ඒන් මුදා ගන්න උපදෙස් සහ ආධාර දෙන්න. මේක මේ මහා යක්ෂයෙක් භූතෙක් නෙමෙයිනේ. දැන් මම දැක්කා මේ අයින් කරපු මන්ත්‍රීවරු ඇමතිවරු දෙන්න මේ ආයෙ කිව්වා මෙන්න මේ නැවත දැන් ආයෙ එයි කියලා MCC. අදටත් අපි දුක් වෙනවා. දැන් ඇත්තටම සුධර්මන් මහත්මයා MCC වාර්තාව හදපු අර CCTV කැමරා සිස්ටම් එක හැදුවේ යෝජනා කරේ මම සභාපතිට ආංශික අධීක්ෂණ අනු කමිටුවේ මේ රථ වාහන සම්බන්ධ අනු කමිටුවේදී අපි කරපු රිපෝට් එකක්. ඉතින් අපි දුන්න එකට MCC එකෙන් සල්ලි දෙන්න හැදුවාම මේ කට්ටියම කියනවා අර මේ මට මතකයි මේ අර කුඩ ගැන සුප්‍රකට ඇමතිතුමියත් කෑ ගහලා කිව්වා මේ මාරගස් නැති වෙනවා මේ අනුරාධපුරයට යනකම් වැඩ බඳිනවා කියලා MCC ගිවිසුම නිසා මේ ලොකු බිල් එකක් මැව්වනේ. මම කියන්නේ මෙන්න මේ දැන්වත් මේ බිල්ල මවන එක පැත්තකින් තියලා ලෝකෙන් ගන්න පුළුවන් ආධාර ටික අරගෙන දැන් ආධාර හැටියට දෙන්න තිබුණ ටිකත් නොගෙන අපි සම්පූර්ණ වෙනත් පැත්තකට යවනවා නම් ඒ කියන්නේ රටේ ජනතාව ගොනාට අන්දන එක. දැන් නැවතත් මේ නාටකෙනුත් කරන්නේ මේ ප්‍රශ්න ටික අමතක කරලා අලුත්ම ප්‍රශ්නයක් තියෙන මේ ඇමතිවරු දෙදෙනා එළියට දැන් මේ ප්‍රශ්නය අද ගන්නවා. එහෙම නෙවෙයි වෙන්න ඕනේ. දැන් විදුලි අර්බුදය ගමුකෝ. මේ රටේ විදුලි අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. ජෙනරේෂන් ප්ලෑන් එකක් හදලා තියෙනවා. මම ඒක හොඳටම දන්නවා ආංශික අධීක්ෂණ කාරක සභාවේ බලශක්ති කාරක සභාවේ සභාපතිවරයා අනු කමිටුවේ හිටියම. එතකොට අපි 2038 වෙනකන් ඒ අවශ්‍ය විදුලි අර්බුදය විසඳන්න අවශ්‍ය සියලුම සැලසුම් ටික හදලා මේ සැලසුම් හදලා තියෙන්නේ. දැන් මේ සැලසුම් හදලා තියෙනකොට ඔන්න රට හදනවා කියලා ආයෙ තව සැලසුම් වෙනවා. මේවා පාර්ලිමේන්තුවට සම්මත කරලා හැමදේම මේ සැලසුම් හදලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ සුධර්මන් විදුලි බලය ගත්තොත් මේ හදපු සැලසුම් ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණයකට දැන් අද වෙනකොට දැන් අපේ රටේ හිරු එළිය තියෙනවානේ. සෝලා මෙගාවොට් 150ක ප්‍රොජෙක්ට්ස් ටිකක් තියෙනවා. ටෙන්ඩර් ඇප්‍රූවල් එක 2020 මාර්තු ඉඳන් තාම දෙන්නේ නැහැ. මේ ඇමතිවරයා ගාව තියාගෙන ඉන්නවා. මොකද ඒ හිතවත් Tamanට හිතවත් අයගේ ඇප්‍රූවල්ස් එක නැති නිසා මේක තියාගෙන ඉන්නවා. එතකොට රටම ප්‍රශ්න වලපත් වෙනවා. අපි දැක්කා දැන් සාම්පූර් ප්‍රශ්නේ විසඳන්න ජපාන් රජයෙන් උදව්පකාර දුන්නා. හයි එපිසන් කෝල් පවර් ප්ලාන්ට් එකක් ගෙවුවම මේක විසඳ ගන්න පුළුවන් කියලා. මේක හරි ලෝකේ පරිසර හානි නොවන විදිහට වැඩ කරන්න හැකියාවද? පුනරින් ගත්තාම සෝලා මෙගාවොට් 800ක් වින්ඩ් එක 250ක් තියෙනවා. දැන් මේ සියලුම ව්‍යාපෘතින් හදලා ඔක්කොම කරලා තියෙනවා. මේ හැමදේම කරන්න ගියාට පස්සේ මේ රටේ තියෙනවනේ දේශපාලකයන් විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ සුධර්මන්. මේ විශේෂ නිලධාරි පැලැන්තිය, ව්‍යාපාරික පැලැන්තිය දැන් විදුලි බලය ගත්තොත් ඩීසල් මාපියාවක් තියෙනවා. ගල් අඟුරු මාපියාවක් තියෙනවා. ඊළඟට මේ දැන් සූර්ය බලය හදනකොට ටෙන්ඩර් දාපු කට්ටියට විරුද්ධ අනිත් කට්ටිය ගිහලා නඩු දානවා. මේ සියලු කාරණා ගත්තාම මේ පාලනය වගේම පරිපාලන කටයුතු සහ සියලුම දේවල් වලදී මම දැන් රට හැම දිගටම යන්නේ අනිත් පැත්තට. මේ අනිත් පැත්තට යන එක වළක්ව ගන්න නම් මේ හදලා තියෙන පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ටික හරියට අපි ප්‍රධාන වශයෙන් මතක් කරලා දෙන්න ඕන. අපේ කාලේ අපි හිටපු අගමැතිතුමා මේ ඉදිරිපත් කරා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය හදලා මේ සියලුම වාර්තා ටික හදලා පාර්ලිමේන්තුවේ තියෙනවා. කොහොමද
විදුලි අර්බුදය විසඳන්න ඕන ප්‍රශ්න ටික ඔක්කොම හදලා තියෙනවා. මෙන්න මේ ටික ක්‍රියාත්මක කරන්න. මේ ක්‍රියාත්මක අධ්‍යාපනයේ මේ ප්‍රශ්න ටික හදලා තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් වලට මේ හැම දෙයකම මේ කොහොමද රටේ යන්න ඕනේ කියලා හදලා තියෙනවා. මේකේ අවශ්‍යතාවය වෙන්නේ මේ කළමනාකරණය ආපු ගමන් දේශහිතයිශී විදිහට නැත්නම් ලස්සන වචන සෙට් එකක් දාලා මේක වෙනස් කරලා නැවත අලුත් තැනකට ගන්න හදනවා. මෙන්න මෙතන මේක පැත්තකින් තියලා රටේ ප්‍රතිපත්ති ටික හරියට හදාගෙන අවුරුදු අඩුවතරමේ 2025 2050ට මේ රට වෙනස් වෙන්නේ නැතුව ඉදිරියට යන ප්‍රතිපත්ති ටික හදාගත්තොත් විතරයි මේ අර්බුද වලින් ගොඩ එන්න පුළුවන්. දැන් ඩොලර් අර්බුදයට නම් ඇත්තටම IMF එක කරා IMF එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෙන වාර්තාව පාර්ලිමේන්තුවට දාලා සියලු දෙනාම සාකච්ඡා කරලා හොඳ නරක සාකච්ඡා කරලා මේක එකඟ වෙලා මේක කරගන්න ඕන. ජාත්‍යන්තරයෙන් අපි උදව් ගන්න ඕන. මෙන්න මේ දේවල් සාකච්ඡා කරේ නැතුව මම විශ්වාස කරනවා අපි මේ කතිකාවත ඉදිරියට ගියොත් හොඳයි. මම මදුරවිතානගේ මහත්තයා මන්ත්‍රීතුමාට ඇඟිලි දික් කරනවාත් එතුමා අපේ පැත්තේ කාලේ කරපු වැඩ කරනවටත් වඩා මෙතනින් එහාට කොහොමද මේ අර්බුදේ ජයගන්නේ කියන ඒ සාකච්ඡාවයි මෙතෙන්ට අවශ්‍ය කියලා මම විශ්වාස කරනවා. හොඳයි. මන්ත්‍රීතානගේ මන්ත්‍රීතුමනි දැන් එක පැත්තකින් දැන් IMF එකට ආණ්ඩුව යනවාද? දැන් ඔබතුමාලා වේදිකාවේදීත් කිව්ව දෙයක් තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉස්සරහා අපි දන ගහන්නේ නැහැ. අපි මොන විදිහකින්වත් මේ කොන්දේසි වලට යටත් වෙලා රට පාවලා දෙන්නේ නැහැ කියලා හොඳ වේදිකාවේදී හොඳ සටන් පාඨයක් වුණා. දැන් හැබැයි දැන් ඔබතුමාලගේ පැත්තෙන් කියවෙනවා නෑ අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. උන්ගේ උපදෙස් ගන්නවා. ඔවුන් එක්ක කටයුතු කරන්න අපිට සිද්ධ වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන ප්‍රකාශات නිකුත් වෙනවා. ඒකම මන්ත්‍රීතුමනි දැන් අද ඇති වෙනු තත්ත්වෙත් එක්ක දැන් ඔබතුමා කිව්වා මේක මේ අද ප්‍රශ්නයක් නෙමෙයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ ආව ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ බලපාන්නේ නැද්ද රට අස්ථාවරයි කියලා ජාත්‍යන්තරයට මේක යද්දී. අපේ මුල්‍ය තත්ත්වය පිළිබඳවත් මේ තියෙන තත්ත්වෙත් එක්ක ණයක් දෙද්දි හරි කෙනෙක් බලනවා ණයක් දෙද්දි ඒ ස්ථාවරයිද? අපි ණයක් ගන්න යද්දි අපිට මේ ණය ගෙවා ගන්න පුළුවන්ද? මොහු ස්ථාවර පුද්ගලයෙක්ද? අපි සාමාන්‍ය ණයක් ගන්න ගියොත් පුද්ගලයෙක් හැටියට බලනවා. රටක් හැටියට ඔබතුමාලා යද්දි ආණ්ඩුවක් හැටියට දැන් අස්ථාවර තත්ත්වයක් තියෙනවා. දැන් හෙට උදේ වෙද්දි ජනතාව කල්පනා කරන දෙයක් තමයි ආණ්ඩුවෙන් කී දෙනෙක් යයිද? ආණ්ඩුව වැටෙයිද? මොකක්ද මේ වෙන්නේ? දැන් ඔබතුමාලා කොහොමද මේ කළමනාකරණය කරගන්නේ මේ ඩොලර් ප්‍රශ්නය, මේ විදුලි අර්බුදය, මේ තෙල් අර්බුදයත් එක්ක? දැන් ඔබතුමාලා දැවැන්ත දේශපාලන අර්බුදයකට අද මුණ දීලා තියෙනවා. කොහොමද මේ කළමනාකරණය කරගන්නේ මේක? දැන් සුධර්මන් ඔබට මතක ඇති අපි රජයේ පටන් ගත්තේ දවසේ ඉඳන්ම එක එක කාරණා සමාජගත කරන උත්සාහ කර දැන් මතක ඇති ඒක පරිසර හානිය කියලා මොකු රැල්ලක් දැන් මේ රටේ ලබන මාස වෙනකොට රට ඉවරයි පරිසරය ඔක්කොම ඉවරයි ගස් කපලා මේ ඇමේසන් එකේ තියෙන පින්තූරයක් දාලා ඒ වගේ ලොකු රැල්ලක් ගියා. ඊට පස්සේ දැන් ඔබට මතක ඇති මේ ඊට පස්සේ මොකද්ද පාරක් හදනකොට ඒක මුළු රටේම ලොකු රැල්ලක් ගිහලකට ඊට පස්සේ සමාජගත කරන උත්සාහ කරන මේ දැන් රට බංකොලොත් වෙනවා කියලා. දැන් රට බංකොලොත් වෙනවා කියලා ලොකු හැම සාමාන්‍ය මාස දෙකකට තුන සැරයක් කරවනේ රට හිට එනකොට බංකොලොත්. ඊළඟට අර මේ සිංහරාජේ කැලේ කපන කියලා පොඩි ළමයෙක්වත් අල්ලගෙන මේ ගුවන් කාලේ ලකුවට අර මෙයා අපේ මහාචාර්යතුමා කිව්වා වගේ මේ අපි නිකන් සමහර වෙලාවට නිකන් අනවශ්‍ය කාරණාවලට විශාල වෙලාවක් යොදවලා අපි අර කරන්න තියෙන මූලික අරමුණු ගැන ඇත්තට විවේචන කරන්න ඕනේ. ඉතින් රජයේ පැත්තෙන් හරි මොනවා හරි දැන් අපි වෙනුවෙන් කතා කරන්න ඕන මාතෘකාවක් වෙනස් වෙනවා. ඊළඟට දැන් අර අධිවේගී මාර්ග මධ්‍යම අධිවේගී මාර්ගය හදනකොට මේ අර මොකද්ද පණ්ඩු කරන ගහ අල්ලගෙන ඒක අන්තිමට හිටපු ජනාධිපතිතුමා ගිහලා සිවුරක් ඔතලා මේ සාංගිකත් කර. ඉතින් ඒ වගේ කාලෙන් කාලෙට මේක බංකොලොත් වෙනවා මේක මෙහෙම වෙනවා ඒ වගේ විවිධ කතා යන ඒක ඉතින් විපක්ෂයට වෙන කරන්න දෙයක් නැහැ. විපක්ෂය මීට වඩා අවබෝධ කරගන්න තමන්ට කාර්යභාරයක් තියෙනවා කියලා මේ රටේ. ඉතින් එහෙම තමන්ගේ ඒ වගකීතු කාර්යභාරය නැතුව විවිධාකාර වටේ ගිහිල්ලා අද වෙනකොට විවිධ විකෘති ඒ වගේම අසත්‍ය සමාජගත කරන උත්සාහ කරාට ඇත්තරම සත්‍ය ඇවිල්ලා අපි කොයිම වෙලාවකත් ජනාධිපතිතුමා ජනාධිපති ධූරය ගන්නකොටවත් අපි 2020 අගෝස්තු මාසේ අපේ මහමැතිවරණයේදී මේ වගේ බරපතල ගෝලීය අර්බුදයක් මොකද අපි කොරෝනා වසංගතය වුණාත් අපි හිතුවේ තව මාසෙකින් ඉවර වෙයි මාස දෙකකින් ඉවර වෙයි කියලා. නමුත් අවසානයේදී මේ ලෝක ජාත්‍යන්තරයේ තුල දැන් වෙන කතා බහ තමයි මේකත් මෑන් මේඩ් වෛරස් එකක් බයොලොජිකල් වෙපන් එකක්. ඒ තුලින් රටවල් කොටසක් පෝසත් වුණා. තව රටවල් කොටසක් තමන්ගේ මේ ආර්ථික වර්ධන වේගයේ ඍණ තත්ත්වයට ගිහිලා තිනවා.
ඒ වගේම බලය තියෙන හැකියාව තියෙන රටවල් ටික සම්පත් එකතු කරගත්තා. එන්නත් ටිකක් ගොඩ ගහගත්තා. ඒ වගේම ඒ රටවල තියෙන සම්පත් විශේෂයෙන්ම අමුද්‍රව්‍ය අද වෙන වැඩිම ලන්සුව තියෙන රටවල් වලට තමයි දෙන්න තීරණය කළා තියෙන්නේ. මේ වගේ මහා දැවැන්ත මේ දේශපාලන ඒ වගේම ව්‍යාපාරික ඒක වාණිජමය තැනට මේ අර්බුදය ඇවිල්ලා විවෘත ආර්ථිකය තියෙන රටවල් සංවෘත කළා. තමන් බොහොම ආත්මාර්ථකාමී වෙලා. එතනින් ගිහිල්ලා සුධර්මන් අපි බලාපොරොත්තු නොවුණු යුද්ධයකට පටලවීම තුළ තවත් මේ අර්බුදය දිග්ගැසිර යනවා. එතකොට ඒකත් එක්ක අද ගෝලීය උෂ්ණත්වය ඒ වගේම දේශගුණික විපර්යාසත් එක්ක ඒ වගේම මේ රටවල් අතර තියෙන මේ අර්බුදත් එක්ක දැන් මේක කැරකි කැරකි ගිහිල්ලා අවසානයේ අපි රට බාරගත්තේ අන්තිම ආර්ථික අස්ථාවර ආර්ථිකයක් එක්ක. හැබැයි අපිට ලොකු විශ්වාසයක් තිබුණා මේ තත්ත්වයේ නුනනම් මේ වෙනකොට රට සැලකියුතු මට්ටමකට ඇවිල්ලා ස්ථාවරව. හැබැයි එහෙම වුණා කියලා අපි මේ අවුරුදු දෙක තුල අපේ කරන්න ඕන යුතුයකම් වගේ පැහැරලා නැහැ. අපි කොහොම වෙලාව නහයෙන් ඇඬුවේ නැහැ. අර පහුගිය කාලේ අවුරුදු 5ෙම කරේ මහින්ද මහත්තයා ණය ගෙවන්න උනා, අරයා ණය ගෙවන්න උනා, අපිට මේම වුණා. අනුගෙන හොටු පෙරාගෙන අඬන එකනේ කරේ. නමුත් අපි කොහොම වෙලාව අඬන්නේ නැහැ. අපිට තියෙන වගකීමක් මේ මිනිස්සු අපි ගැන විශ්වාස කරලා මේ බලය දීලා තියෙනවා නම් මොන අර්බුදාවත් මොන විවේචනයක් ආවත් අපි රටක් විදියට ජාතියක් විදියට රසා වගකීතු රජයක් විදියට මේ තත්ත්වෙන් ජනතාව මුදවා ගන්න කොහොමද කියලා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. ඇත්තටම අර IMF එක ගැනත් මට කියන්න ඕන. මොකද IMF එක ගැනත් ලොකු විවිධ සංවාද විවිධ පක්ෂ අතර දේශපාලඥයෝ අතර රජය අතර තිබෙනවා. ඉතිහාසයෙන් නම් එහෙම යම් අමීරි අත්දැකීම් තිබුණා IMF එක සම්බන්ධයෙන්. ඒ වගේ ලෝකයේ ගොඩක් උදාහරණ තියෙනවා. සුහාර්තෝගේ පාලනය නැතුව ඒ වගේ ආජන්ටිනාවේ සති දෙකක් ඇතුළත ජනාධිපතිවරු 5 දෙනෙකු කොහෙද පත් වුණා. ඒක කාලේ 2002 වසරේ මට මතක විදිහට. ඒ වගේ විවිධ කාලවලදී මේ IMF එක දෙන වට්ටෝරුව ඒ විදිහට පිළිගැනීම තුළ ගැටලුවක් තියෙනවා. නමුත් අපි IMF එකට අපේ මහාචාර්යතුමා කිව්වා වගේ හොඳ සංවාදයක් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ හොඳ සංවාදයක් ඇති කරගෙන අපේ රටට පීඩනයක් නොවෙන්න, මහ ජනතාවට පීඩනයක් නොවෙන්න, රාජ්‍ය සේවකයාට පීඩනයක් නොවෙන විදිහට මේ කාරණාව කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන ගැන අනිවාර්යෙන් අපි ඉන්නවා. මොකද හේතුව IMF එකට මේ වෙලාවේ කෙටි කාලිනව හරි අපි අනිවාර්යයෙන් යා යුතුයි. ඒ වගේම අපි යන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. IMF එක කියලා අපේ රටේ එහෙම වැරදි උපදෙස් දෙන්නේ නැහැ කියන එක තමයි අපේ විශ්වාසය. මොකද දැනට තියෙන්නේ අර අතීතයේ තිබුණ ගොඩක් අමීරි අත්දැකීම් විවිධ කප්පාදු වීම. ඒක මන්ත්‍රීතුමා දැන් ඔබතුමා ඔහොම IMF එක ගැන කිව්වට ඔබතුමාලා ඡන්දයට කලින් කිව්වේ හිටපු ආණ්ඩුව යහපාලන ආණ්ඩුව IMF එකේ කොන්දේසි වලට මේ රට පාවලා දුන්නා කියලා. ඔය ඉතින් ඒක පැහැදිලිනේ. දැන් සුධර්ම 2017 අංක මට මතක නැහැ 2017 මොකද්ද මේ අර මේ දේශීය ආදායම් පනතේ IMF එකට යන්න ඕන නිසා ඒකේ කොන්දේසියක් ඒ පනත මෙන් කරා සංශෝධනය කරා EPF ETF ඒ වගේම විවිධ ඔය බාහිර ඒ වගේම ක්ලබ්ස් වගේවත් මේ සමාගම් විදියට අර්ථ නිරූපණය කරා. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ අපි ඒ තැනට ගිහිල්ලා මේක කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් EPF එකත් සමාගමක් කියලා අර්ථ නිරූපණය කරා IMF එකේ කොන්දේසියක් විතර හිටපු ඇමතුමා මංගල සමරකේ ඇමතුමා ඒ IMF එකට යන්න ඕන නිසා. ඒ IMF එක කියන්නේ මේ දැන් EPF එක යම්කිසි සමාගමක ආයෝජනය කරලා තියෙනවා නම් ඒකෙන් ලාභ ලබලා තියෙනවා. ඒකෙන් ලාභයෙන් 25% ගන්න ඕන කියන තැන තමයි මේ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිව්වේ අර පානත අර්ථ නිරූපණය කළා. නමුත් මුදල් ඇමතුමාත් ජනාධිපතිතුමාත් කේලාම කිව්වා. අද මම හිතන්නේ නීතිපතිතුමාත් ඒ ගැන විශේෂයෙන්ම අර්ථ නිරූපණයක් කරගෙන දාලා තිනවා. ආයතන 13ක්ද 15ක්ද මේ පනතට වැටෙන්නේ නැහැ. ඒ සමාගම් කියන අර්ථ නිරූපණයට වැටෙන්නේ නැහැ කියලා. නමුත් අපි සමාගම් 69කට තමයි අපි කොයිමිනාක තුන් හිතකින් හිතුවේ නැහැ EPF එකෙන් ETF එකෙන් 125ක් ලාභෙන් ගන්න. අපි නම් කළා. මොකද මාත්‍ය සාකච්ඡාවල හිටියා මේ මුදල් ඇමතුමා අපිට වැඩ කොටස බාර දුන්නා. ආයතන සමාගම් ලාභ ලබන සමාගම් 69 තමයි ඒකේ සඳහන් කරලා. නමුත් මම කියන්නේ IMF එක දාන කොන්දේසි අනුව අහවල් අනපනත් වෙනස් කරලා මෙන්න මේ විදිහට ජනතාව පීඩණයට පත් වෙන විදිහට කොන්දේසි ඉදිරිපත් කරොත් ඉතින් එතනට යන්න පුළුවන් කමක් අපිට එන්නේ නැහැ. නමුත් මේ අර්බුදයෙන් කෙටි කාලිනව IMF එක දෙන යෝජනා මම හිතන්නේ හොඳ විනීත භාගයෙන් අපි සාකච්ඡා කළා. මගේ පෞද්ගලික විශ්වාසය මම හිතන්නේ අපේ රජයත් එතන ඉන්නවා. අපි IMF එකට ආවොත් හැබැයි යන්න ඕන අර කලින් අවස්ථාවල් දුන්නා වගේ දැඩි කොන්දේසිය රාජ්‍ය කාරණා රජයට අපහසුතාවයට පත් වෙන කාරණා පිළිබඳව නෙමෙයි.
මන්ත්‍රීතුමා දැන් ඔබතුමා දැන් IMF එක වගේම දැන් ඔබතුමාලා කියනවා මේ අවුරුදු දෙක ඇතුළත මොන ප්‍රශ්න තිබ්බත් රටේ සංවර්ධන කටයුතුත් සිද්ධ කරා. මා මාර්ග පද්ධතිය පිළිබඳව එතකොට අධිවේගී මාර්ග වල. නමුත් අද ඇමති ධූරයේ අහිමි වෙච්ච විමල් වීරවංශ මහත්මයා පසුගිය දවසක ප්‍රකාශයක් කරා. මේ මහමාර්ග හදනවා මිනිස්සුන්ට යන්න වාහන නැත්තම්. තෙල් නැත්තම් මොකටද මේ පාරවල් හදන්නේ කියලා. ඔය ඉතින් දැන් තෙල් ආවට පස්සේ වාහන මාර්ග තියෙන පැත්තේ වාහන දැන් අපි හිතමු තෙල් හැමදාම නැතිව තියන්නේ දැන් අපි හිතමු ලබන සතියේ තෙල් ගෙනාවට පස්සේ ඉතින් වාහන දැන් මහා මාර්ග තියෙන්නේ බෑ. දැන් මං කියන්නේ මෙහෙමයි. නෑ දැන් ඔබතුමා කියන්නේ ලබන සතියේ තෙල් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන් තෙල් ප්‍රශ්නේ විසඳිය යුතුයි සහ අනිවාර්යෙන් විසඳෙනවා. ඒ ගැන සැකයක් හිතා ගන්න එපා. මොකද ඇත්තටම පහුගිය කාලේ උනේ ඇත්තටම දැන් උදේගමන්පිල මැතිතුමා වුණත් ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ. එතුමා ඇමතිතුමාම ඇවිල්ලා කියනවා නම් අර අද හෝ හෙට හෝ මේම නැති වෙයි මේකයි අරකයි කියලා මිනිස්සු අතර අවිශ්වාසයක් ඇති කරාට පස්සේ පෙට්‍රල් මේ රුපියල් 2000ක ගහන්න බලාපොරොත්තු වෙන මිනිහා කියලා ෆුල් ටැංක් එකක් ගහගෙන යනවා. දැන් සමහරවිට මම අපේ කීප දෙනෙකුට මේ කිව්වා ඒක කරන්න එපා අනතුරුදායකයි කියලා. ගෙවල් වල ගිහිල්ලා පෙට්‍රල් මේ බූලි වල තියාගෙන තියෙන ගෙවල් වල ඉතින් ඔය අනතුරුදායකයි. ඉතින් මේ මිනිස්සු අතර මහා මේ අවිශ්වාසයක් ඇති කරලා ජන ජීවිතේ මහා දැවැන්ත විදිහට අඩාල කරා. ඒ කියන්නේ ඇත්තටම වගකීම් යුතු දේශපාලනඥයෙක් විදිහට මොන දේ කරත් අපි ඒ තැනට ගිහිල්ලා ඒ වගේ මහා ප්‍රාථමික විදිහට හැසිරෙන්න ඕනේ. එතුමාත් ඇත්තටම ඇමතිවරයෙක් විදිහට නෙවෙයි හැසිරුනේ මේ අර මේ කවුද එක්තරා මේ වෘත්තීය සමිති නායකයෙකුත් ඔය වගේ කිව්වන එකපාරක්. ඉතින් මම කියන්නේ ඔබතුමාලගේ මන්ත්‍රීතුමියක් පවා කිව්වා තමනුත් මේ අවුරුද්දකට විතර හරියන්න කවුද මේ මන්ත්‍රීතුමියක් කිව්වා මහත් අහගෙන. ඒතර මම කියන්නේ සුධර්මන් පසුගිය කාලයේ පුරාවටම පසුගිය වසර දෙකක කාලය තුලදී අපි වැඩසටහන් කීපයක්ම ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම අද මාතෘකාව විදිහට ගත්ත අපේ මේ විදුලි බලය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වසරකට මෙගාවොට් 2200ක විතර අවශ්‍යතාවයක් තියෙන. ඒ කියන්නේ අවශ්‍යතාවය ගත්තොත් දාල වශයෙන් 108ක විතර වැඩිවීමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පසුගිය අපි 2015 ජනවාරි මාසයෙන් පස්සේ විවිධ අවස්ථාවලදී මට මතකයි අර අනුර විජේපාල හිටපු සභාපතිතුමා මේ යහපාලන රජයේ කාලේ අවස්ථා කීපයකදීම කිව්වා මේම විදුලි අවශ්‍යතාවයක් තියෙනවා මේක වහාම කළ යුතුයි කියලා. මොන විරෝධතාවයවත් මොන බලවේගාවක් කළ යුතුයි කියලා. හැබැයි අපේ අවාසනාවට අර මහාචාර්යතුමා කිව්වා වගේ සාම්පූර් බලාගාරය අපිට අහිමි වුණා. උමාඔය බලාගාරය අහිමි වුණා. ඒකේ අවශ්‍ය 1001 මෙගාවොට් බලාපොරොත්තු වෙච්ච මෙගාවොට් 1100ක් අහිමි වුණා. හැබැයි ඒක ඒ රජයේ වගකීම. මොකද හේතුව මොන ප්‍රශ්න තිබුණත් ඒ අවශ්‍යතාවයට අනුව වැඩ කටයුතු කළ යුතුයි. ඒ වගේම අපේ රජයේ කාලෙත් එතුමාගේ වගේ මේ විදුලි මාෆියාව කියන එක මොකද මම පාර්ලිමේන්තු උපදේශක කාර්ය සභාවේදී තදින්ම හැපිච්ච එකක් තමයි ඕක. මම අභියෝග කරා විදුලි බල අමාත්‍යාංශයට නිලධාරීන්ට විදුලි බල මණ්ඩලයට ඒගොල්ලෝ හරිය කැමති ටෙන්ඩර් දාලා ගන්න ගල් අඟුරු වලටයි ටෙන්ඩර් දාලා ගන්න ඩීසල් වලට. හැබැයි ඒගොල්ලෝ නිකන් එන හිරු එළියට නිකන් එන සුළං බලයට හරිම අකමැති. ඇඹිලි පිටිය බලාගාරය ඒ වගේ මාතර දීච්ච විදුලි ඒ ඩීසල් බලාගාර වලට අමාත්‍යාංශය දන්නේ නැතුව ගිවිසුම් අත්සන් කළා. මොකද ඒවා අපි ඉදිරියේදී දැන් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන කාරණා අපි අභියෝග කරන. මොකද සමහරලාට මහා සමහර ඉංජිනේරුවරුන් මේ රුපියල් 60000 ලක්ෂය පඩි ගන්න මිනිස්සු ඉන්නේ කොළ මහතේ. අපි ඊර්ෂ්‍යා කරන මේ දොස් කියන නෙමෙයි. කොළ මහතේ ඉන්නේ ළමයි ඉගෙන ගන්න රට රටවල. නමුත් වැටුපක් ගන්න නම් ඒ විදිහ රජේ එහෙම වෙන්න බෑ. ඒ නිසා අපි මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලඥයෝ බැඳීන් සිටිනවා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරන. අපි ඕනලාක වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න කැමති. අපිට ඕනලාක අපි වත්කම් බැරකම් පරීක්ෂා කරන්න පුළුවන්. මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි රාජ්‍ය නිලධාරීනුත් මොකද මොන පක්ෂාවත් මොන ආණ්ඩුවවත් ටයිපටි මාරු කරන මේ එහෙම දූෂිත විදිහට වැඩ කරන නිලධාරීන් කීප දෙනෙකුත් ඉන්න. ඒ නිලධාරීන් තමයි මේ මොන ආණ්ඩුවක් ටයිපටිය මාරු කරලා මේ අවුල ඇති කරන්නේ. මම වගකීමෙන් ඔබ සුධර්මන් කියනවා. අයියේ ඒ නිලධාරීන්ට ඔබතුමාලා පියවර ගන්න නැත්නම් දැන් මෙහෙමයි. දැන් සමහර ඒවා තියෙනවා. දැන් ඒ කාලේ ආවා එහෙම කටකතාවට එහෙම මිනිස්සුන්ව එහෙම කරන්න බෑ. නමුත් මම නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධයෙන් අල්ලසා දූෂණ කොමිෂන් සභාවට මගේ ලෙටර් හෙඩ් එකේ පැමිණිලි දාලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන අල්ලසා දූෂණයකින් ඒවා පරීක්ෂා කරයි කියලා. මොකද නිලධාරීන්ගේ නම් එක්ක දැනට ඉන්න ලිපිනයන් එක්ක විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරිය, විදුලි බල මණ්ඩලය, ඒ වගේම කස්ටම් එක, ඒ වගේම ඉන්ලන්ඩ් රෙවෙනියු මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, එක්සයිස් දෙපාර්තමේන්තුවේ ඔක්කොගෙම ඒ අදාළ
මොකද මට ලැබිච්ච තොරතුරු අනුව මට සාධාරණ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම නිවැරදි කළේ ඒ අය නිවැරදි නම් ප්‍රශ්නයක් නැහැ. හැමදාම පාර්ලිමේන්තුවේ 225ට තමයි ඇඟිල්ල දික් කරන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ 225 මම මේ සුද්ධ කරනව නෙමෙයි. වැරද්දක් තියෙනවා කවුරුත් වැරදි. ඒ කියන්නේ අපි මේ දේශපාලඥයෝ විදිහට ඇවිල්ලා මෙතන මේ අපේ තියෙන සීල් බලය පාවිච්චි කරලා මහජන දේපල කොල්ල ගන්නවා නම් මහජනතාවට පීඩාවන් විදිහට වැඩ කරනවා නම් මහජනතාව අපිට අපිවපත් කළ දෙන මහජනතාවට වැඩ කරන්න නීති. ඒක නිසා මම කියන්නේ ඔබට දැන් මේ විදුලි බලය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඔබට මතක ඇති පසුගිය දවසක එක්තරා මේ YouTube නාලිකාවක හිටපු සාමාන්‍ය අධිකාරිවරයා කියනවා සමහර සැපයුම් කරුවන්ගෙන් ලැබෙන ATM කාඩ් වලින් තමයි කියලා සල්ලි ගන්නේ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්. ඒ වගේම මම වගකීමෙන් කියන සිද්ධීන් කීපයක් තියෙනවා. මිනිස්සුන්ව රස්තියාදු කරලා මිනිස්සුන්ව එපා කරවලා සමහර මිනිස්සු මේ රට අතහැර දාලා කියව විදුලි සූර්ය විදුලි මේ අනුමැතියෙන් ගන්න අවසානයේ ජනාධිපතිතුමා උඩුගම්බලා යනවා වගේ ගිහින් දැන් මාසයකට දෙකකට විතර කලින් මේ අවුරුද්දේ සූර්ය බලය මෙගාවොට් 400ක් 600ක් අතර ප්‍රමාණයක් අනුමැතිය දුන්නා. පසුගිය අවුරුදු 5ටම මේක කරගන්න බැරි වුණා. හේතුව ඔබට මතක ඇති මේ පනතේ අකුරක් ඕ කියලා මේ විදුලි බල පනතේ අකුරක ප්‍රශ්නයක් නිසා මේක කරන්න දුන්නේ නැහැ. මම ඒක ඊළඟ වටේදී කියන්න. හොඳයි. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ ඩොලර් තෙල් විදුලි අර්බුදේ ගොඩ එන්නේ කොහොමද කියලා. අපි ආරාධනා කළා ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීතුමාට අපි බලාපොරොත්තු වුණා මේ පළමු විවේක කාලය එන මොහොතේදී මුසාමිල් මන්ත්‍රීතුමා සම්බන්ධ වෙයි කියලා මම හිතන්නේ. එතුමා කිසිදු දැනුම් දීමක් මේ වනතුරුත් අපේ නිෂ්පාදන කණ්ඩායමට දැනුම් දීලා නැහැ. එතුමා සහභාගී නොවීම පිළිබඳව අපි කනගාටු වෙනවා. මොන දේශපාලන අර්බුද තිබ්බත් මම හිතන්නේ ඔබතුමන්ලා මාත් එක්ක එකග වෙනවා ඇති. ඒවට මූණ දීලා විවෘතව තමන්ගේ අදහස කියන එක තමයි මధుර මන්ත්‍රීතුමනි මම හිතන්නේ කළ යුතුව තිබුණේ. නමුත් අපි ඉතාමත් කනගාටු වෙනවා මුසාමිල් මන්ත්‍රීතුමා අද සහභාගී නොවීම පිළිබඳව. ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් ඩොලර් තෙල් විදුලි අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? අද අප සාකච්ඡා කරමින් සිටින්නේ මෙන්න මේ මාතෘකාව පිළිබඳව. මම මුලින්ම සඳහන් කරා අද සංයුතියේ වෙනසක් තියෙනවා. අද 4 දෙනා වෙනුවට 3 දෙනෙක් පමණයි සහභාගී වෙන්නේ. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් මధుර විතානගේ මන්ත්‍රීතුමා පමණයි සහභාගී වෙන්නේ. විපක්ෂයේ නියෝජනය කරමින් GC අලුවතොල මන්ත්‍රීතුමත් ආශුමාරසිංහ හිටපු මන්ත්‍රීතුමා සහභාගී වෙනවා. අලුවතොල මන්ත්‍රීතුමනි දැන් මේ මොන තර්ක ගොඩ නැගුවත් මේ අර්බුදයෙන් ගොඩ එන තත්ත්වය තමයි රටට ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔබතුමා මොකක්ද මේ වෙලාවේ යෝජනාව? දැන් මොන තත්ත්වය හරි ඔබතුමන්ලා ඊළඟට හරි ආණ්ඩුව ගන්න ඉන්න ප්‍රබල ප්‍රධාන විපක්ෂයේ හැටියට ආණ්ඩු කරපු පක්ෂයේ හැටියට ආණ්ඩු කරපු කණ්ඩායම හැටියට ඔබතුමා මොකද්ද මේ දකින්න? දැන් එක පැත්තකින් ඔබතුමන්ලා යෝජනා කරා IMF එකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතුයි කියලා. ඒකට දැඩි විවේචනයකුත් එල්ලුණා පහුගිය කාලවකවානුව තුළ ඔබතුමන්ලට. දැන් ආණ්ඩු පැත්තෙන් බැලුවොත් IMF එකට යන ලකුණකුත් පෙන්නුම් කරනවා. දැන් ඔබතුමා මුලින් සඳහන් කරා මුල් වටේදීම සඳහන් කරා මේක නිර්මාණය වුණේ කොහොමද කියලා. මේ අර්බුදය නිර්මාණය කරගත් අර්බුදයක් විදිහට ඔබතුමා නිර්වචනය කළා. මන්ත්‍රීතුමනි දැන් මේකෙන් ගොඩ එන මාර්ගයක් නැද්ද? මේකෙන් ගොඩ එන්න මොකක්ද තියෙන ක්‍රමවේදය? හැබැයි සුධර්මන් දැන් නම් මේකෙන් ගොඩ වෙන්න දැන් ඔය ඇමතිරු දෙන්නෙක් අයින් කරලා හරියන්නේ නැහැ. සම්පූර්ණ ආණ්ඩුවම අයින් වෙන්න ඕනේ. අන්න එතන තමයි ගොඩ එන්න මාර්ගය තියෙන්නේ. මොකද දැන් මේ ආණ්ඩුව බලයටපත් වෙලා දැන් අවුරුදු 2කට කලින් කිව්වේ රට ජාතිය ආගම මේ ඔක්කොම ගෙනල්ලානේ ආවේ බලයට. ඒ වගේම අපේ අභිමානය ගැන කතා කරා. දැන් අපිට මේ එකක්වත් තියෙනවද? දැන් අපිට අභිමානය මොකක්ද? දැන් අපි දැන් ඉන්දියාවෙන් ඉල්ලනවා තෙල් ටික ඉල්ලනවා. හිඟා කනවා, අත පානවා. එහෙම නැත්නම් චීනෙට අත පානවා. එහෙම නැත්නම් බංග්ලාදේශයට අන්තිමට අත පාන්න උනානේ. දැන් අපේ රටේ ජීවන තත්ත්වයට වැඩිය ඒ රටවල් අපේ දකුණු ආසියාවේම රටවල් වල ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය අපිට වැඩිය පල්ලෙහායිනේ. ඒ රටවල වත්කම් දෙපළ තියෙනවා. ඉතින් එහෙම තැන් වලටත් අපිට අත පාන්න සිද්ධ වුණා. ඒතකොට අපිට අභිමානයක් තියෙනවද සුජන්ම? දැන් අපේ රටේ මිනිස්සු මොකද කරන්නේ? දැන් මේක විපක්ෂයේ මන්ත්‍රීතුමාලා විතර නෙමෙයි ආණ්ඩු පක්ෂයේ සමහර අය කතා කරන්නේ. මෙහෙම ප්‍රශ්නයක් එනවා කියලා. කොයිද ආණ්ඩුව විසඳුම් තිබ්බේ නැහනේ. දැන් මහ බැංකුවේ අධිපතිවරයා කියන විදිහට මේ ඩොලර හිගයක් නිසා නෙමෙයිනේ මේක.
මේක හරියට කළමනාකරණය කරගන්න බෑ. මොකටද ප්‍රමුඛතාවය දෙන්නේ? ඉතින් දැන් මේ ඇමතිවරු දෙන්නෙක් අයින් කරලා එහෙම නැත්නම් තවත් දෙන්නෙක් විතර හෙට අනිත් අයින් කරලා මේක මේ අත පිහදා ගන්න ආණ්ඩුවට පුළුවන් කියලා හිතනවද? මං හිතන්නේ නැහැ. රටේ ජනතාව අද දැන් අපි කියමු ඉන්ධන පොලිමේ ඉන්න උදවිය මොනවද කියන්නේ? ඒ ගොඩක් දෙනකොට දැන් මාධ්‍යෙන් ගිහිල්ලා මයික් එකක් ඇල්ලුවම මොකද්ද කියන්නේ? සමාජ මාධ්‍ය දාලා තියෙනවා මේ වගේ විද්‍යුත් මාධ්‍ය වලත් යනවා. මොනවද කියන්නේ? අපිත් 69න් අපි ඡන්දෙ දුන්නා. මෙයා කියනවනේ කෙලින්ම. ඉතින් දුන්නට දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේක. අපිට පොලිමින් අපිට කන්න නැහැ. අපේ ජීවත් වෙන මාර්ගය යන හිටලා. මිනිස්සු පාරට වැටිලා. දැන් මෙතුමක් වන්ද බංගලොත් වෙනවා කියලා විපක්ෂය කියනවලු. දැන් මොකක්ද මේ දෙන්නේ දැන් බංගලොත් කියන්නේ? මේ දෙන්නේ දැන් තියෙන බංගලොත් කියන්නේ. දැන් මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ එදිනදා ගෙනියන්න බැයි නම් ඒ ගෙනියන්න අවශ්‍ය දේවල් ටික ආණ්ඩුවට සපයා දෙන්න බැහැ. ආණ්ඩුවේ වරද නිසා ඒක සිදු වෙනවා නම්. තව මොකද්ද බංගලොත් වෙන්න තියෙන්නේ? ඒ අය දෙකක් තියෙනවා බංගලොත් වෙන්න. මේට එහා දෙයක්. ඉතින් මේකේ විසඳා ගන්නට දැන් ඔය IMF එකයි නොයෙකුත් දේවල් කතා කරන්න පුළුවන්. දැන් මේ රජය මෙතුමා කිව්වා මේක දෙනකොට මේ ඩොලර් තිබ්බේ නැහැ කියලා. දැන් පැහැදිලිවම මම කියන්නම් දැන් ඇත්තටම පාස්කු ප්‍රහාරයක් ආවනේ. අපි අවාසනාවන්ත ලෙස ඒ සිද්ධ වුණා. මරණ ගාන සිද්ධ වුණා. රටේ ආර්ථිකය කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. ඊට ඉස්සෙල්ලා දින 51 කියලා එකක් ආමතකද? ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා බලෙන් ආණ්ඩුව ව්‍යවස්ථාවට විරුද්ධව දුන්නා මහින්ද මහත්තයාට. දීලා එතනත් කඩා වැටුණා මේ ගියේ මාර්ගයේ ගොඩක් දීදීට. ඉතින් එහෙම තීද්දිත් අපිට මේ ඔය නොවැම්බර් මාසේ වෙනකොට 2019 අපේ සංචිතවල තිබ්බනේ හරියටම ඩොලර් බිලියන මිලියන ගත්තොත් 7500ක්. ඒකල්ල අපේ රාජ්‍ය බැංකුව ඉතාම ශක්තිමත්ව තිබ්බා. බැංකුවල තිබ්බා තව බිලියන ගාණක්. ඩොලර් මිලියන 4000ක් විතර. ඉතින් ඒක ඔක්කොම ගත්තාම 11ක් ඩොලර් බිලියන 11. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. සංචිත හැටියට තිබ්බා අපිට. ඒතොර එහෙමනේ බාරගත්තේ. දැන් අද මෙතුමන්ලා දැන් හෙට ආණ්ඩුව මිනිස් මේ දැන් ඔය ඇමතිවරු ටික විතරන්නේ ආණ්ඩුව මිනිසුගේ පාරට බහලා එළවලා දැම්මොත් ඩොලර් කීයක් තියෙන්නේ? අඩු ගානේ මාසෙකට නෙවෙයි සතියකට කණ්ඩ දෙන්න තියෙනවා ඩොලර් 700ට අඩුයි කියලා කියනවා. මම හිතන්නේ ඊටත් අඩු ගාණක් තියෙනවා. හරි ගාණ කියන්නේත් නැහැ. එහෙම තියාගෙන ඉතින් මේ අවුරුද්දකට කරලා තියෙන හරමනේ. මන්ත්‍රීතුමනි මේ වත්තත් තියාගෙන ඔබතුමාලා ආණ්ඩුව ගත්තොත් කොහොමද මේක නෑ දැන් ධර්ම මේකනේ අපේ මේ අවුරුද්දකට මොනවද කරේ? දැන් අපි කියනවා කොරෝනා ලෝකෙටම තිබ්බා. කොරෝනාත් අපි විතරක් නෙමෙයිනේ. දැන් අපේ අල්ලපු රටවල් හැම එකම මේ තත්ත්වෙ තියෙනවා. ඉන්ධන පෝලිං වල ඉන්නවද? දැන් ගෑස් සමාගම් දෙකම කියනවා ඉස්සරහට අපිට ගෑස් දෙන්න බෑ කියලා. දැන් මාස 6ක් විතර ගෑස් වල පෝලිං තිබ්බා. ගෑස් පිපිරුවා. ප්‍රමිතිය වෙනස් කළා. මිනිස්සු මැරුණා. මොනවද ගත්ත පියවර? මේ රජය මොනවා කතා කරත් ජනතාව රවට්ටලා බලයට ඇවිල්ලා රට ජාතිය ආගම අභිමානය ගැන කතා කරලා ඒ ඔක්කොම අද විනාශ කළා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් ඒවත් එක්ක ඇවිල්ලා අද මොනවද මේ ජනතාව ගැන හිතනවද? දැනටත් මොනවද කතා කරන්නේ? දැන් මේ පෝලිං වල මිනිස්සු ඉන්නවා කණ්ඩ නැතුව. දැන් මේ ඉතාමත් අවාසනාවන්ත ලෙස අපේ රටේ දීර්ඝ කාලයකට පස්සේ මං හිතන්නේ කළුතර දැන් මේ මාධ්‍ය වල ගියා. කළුතර එක පියෙක් තමන්ගේ දරුවන්ට කණ්ඩ දෙන්න නැතුව එල්ලිලා මැරුණා. එහෙම අවාසනාවන්ත රටක් බාටපත් වෙලා තියෙනවා. ඒතකොට හෙට අනිතර තව කොච්චර දෙනෙකුට කණ්ඩ දෙන්න නැති පුළුවන් වේද? තමන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවා. දැන් සිමිති නැතුව අද මේසන් බාස්ලට වැඩ නැහැ. අද අත්වල දෙන අයට වැඩ නැහැ. කම්කරුවා විශාල ප්‍රමාණයක රස්සා නැහැ. ඉතින් මිනිස්සු කොහොමද කන්නේ? ඒ මිනිස්සු කොහොමද තමයි දරුවන්ට කන්න දෙන්නේ? දැන් අද ඉන්ධන නැතුව ත්‍රිවිල් රියදුරාට එහෙම නැත්නම් වෙනත් වැඩ කරන රියදුරන්. ඒතකොට ප්‍රවාහන සේවය කරන අයට මේ හැම කෙනාටම අද කිසිම කෙනෙකුට වැඩ කරන්න බෑ. දීවි රටට වැඩ කරන්න බෑ. දැන් ගොවියට දැන් මේ කොරෝනා ප්‍රශ්නත් මේ රසායන පොර දානම් කිරීම. දැන් අපිට ඒකෙන් වෙච්ච දේ බලන්න. දැන් මේ රසායන පොර දානම් කරනකොට අපි ගොඩක් දෙනෙක් කෑ ගැවුවා. ගොවිය පාට බැස්සා. ඇයි බැස්සේ? බැලලා කිව්වා අපි වගා කරන්නේ නැහැ කිව්වා. මොකද ගොවියා දන්නවා වගා කරලා වැඩක් නැහැ කියලා. මොකද Tamanට ලාභයක් ගන්න බැයි නම් ඒ ව්‍යාපාරය කරලා වැඩක් නැහැ නේ. ඉතින් දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? දැන් අද මේ ඉන්ධන ගේන මුදල් ප්‍රමාණය ගිහිල්ලා තියෙනවා මේ මයන්මාර් වලට වැඩිපුර සල්ලි දී හාල් ගේනවා. අපේ රට මේ ඩීඑස්එන් එක මාත්‍යා කාලේ ඉඳන්ම නිදහස ගන්නකොට අපේ රට සුධර්මන් අපේ සහල් ඒ කියන්නේ අපි කන පළවෙනි ආහාරයනේ බත් තුන් වෙලම කනවා ගොඩක් දෙන්නේ දෙවේලක් කනවා සමහර කට්ටිය. එතකොට බත් හාල් නිෂ්පාදනය අපිට තිබ්බේ නිදහස ගන්නකොට 39%යි. දැන් මේක තමයි මහවැලි යෝජනා කරේ අපි කාණ්ඩුවක් කියන්න ඕනේ ආණ්ඩුව ඔක්කොම කරලා ගොවි ජනපද හදලා මේවා කරලා අපේ බතලගොඩ වාගේ වී පරීක්ෂණාගාර මේවා වැඩිපුර අත්සන්න හදෙන්න බීජ හදලා ඔක්කොම කළා පහුගිය කාලේ වෙනකොට අපි ස්වයංපෝෂිතයි. දැන් ගියා පහුගිය 2018 2019 වෙනකොට ස්වයංපෝෂිතයි. එහෙම තිබ්බ රටට දැන් චීනෙන් හාල් ගේනවා. ඉන්දියාවෙන් හාල් ගේනවා. මයන්මාර් වලින් හාල් ගේනවා. මයන්මාරේ ආණ්ඩුව කියලා තිබ්බා. අපි සාමාන්‍ය අනිත් අයට දෙනවට වැඩි ගානකට අපි දීලා තියෙන හාල් කියලා.
එතකොට මේ ඩොලර් නෙමෙයි යන්නේ. එතකොට අර මෙතුමා කිව්වා මේ බෙහෙත් ගැන කතා කරන්න කියලා. බෙහෙත් අද නැහැ පැනඩෝලුත් නැතුව තියෙනවා අද රටේ. එතකොට මේ ඩොලර් බිලියන ඒ කියන්නේ මිලියන 22000ක් ගිය අවුරුද්දේ වියදම් කළා මේවට නේද? මේ අපි ස්වයංපෝෂිත වෙලා තිබේවත් නැති කරලා තියෙනවා. තමන්ගේ මහාන් තත්ත්වකම තමන් උපදේශකයන්ගෙන් විස්තර අහන්න නැතුව මේවා කරලා. ඒතර වරද ආණ්ඩුවේ නෙමෙයිද? මේ 48 ඉඳන් අපි කියනවා උණුත් එකයි මුළුත් මේ බොරු කතා. මේක ඇවිල්ලා මේ අද වර්තමාන මේ තත්ත්වයට වත් යන එහෙම පිටින්ම රාජපක්ෂ ආණ්ඩුව. ඒක මේ එක ඇමති කෙනෙක් එහා මෙහා කරලා මේක විසඳන්න බෑ. මధుර විතාන මහත්තයා අලුත් මන්ත්‍රීවරයෙක් නගර සභාවේ සිටියා. එතුමාට මේක ඇවිල්ලා මේ ඔක්කොම උත්තර දෙන්න බෑ. එතුමාගේ මට්ටමෙන් එතුමා කියන්නේ. ඔබට ප්‍රශ්න නෑ මම කියන්නේ ප්‍රශ්නයක් නෑ. එතුමා පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් ගැන. ඒක නෙවෙයි මම කියන්නේ. මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න බැලුම් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඔය ඇමති මණ්ඩලයේම අයින් වුණත් හරියන්නේ නෑ. දැන් තියෙන තත්ත්වෙට. මේක කරන්න පුළුවන් අයට බාර දීලා යන්න වෙනවා. මොකද එහෙම නොගියොත් රටේ ජනතාවට මේතනින් එහාටත් මීටත් වඩා ඉතාමත් භයානක තැනකට යන්න වෙන්නේ. ඔබතුමාලාට පැහැදිලිව කිව්ව හැකිද ඔබතුමාලා ආණ්ඩුවක් කරොත් ඔබතුමාලා ආණ්ඩුව බාර දුන්නොත් මේකෙන් ගොඩ එන්න පැහැදිලිව මේක නොසලකිලිභාවය මේ කළමනාකාරීත්වයක් හරියට කරන්නේ නැතුව අපි කියමු පී.බී. ජයසුන්දර මහත්තයා දැන් හිටියනේ ලේකම් වෙලා. මොකක්ද එතුමා කරේ? එතුමා සම්පූර්ණ මේක අවුල් ජාලාවක් බවට පත් කරා. කබ්‍රාල් මහත්තයා මුදල්ල මහත්තයා මේ මහ බැංකුවට ගිහිල්ලා කරන්නේත් ඒක. ඒතකොට ඒ දෙන්නානේ මේක ගොඩක් උපදෙස් දෙන්නේ. දැන් ඔය රාජපක්ෂ මහත්තයලා මේ ආර්ථිකය ගැන එහෙම ලොකු දැනුමක් තියන අය නෙමෙයිනේ උපදේශකයන් අහනවානේ. දැන් ඒ කට්ටිය තමයි මෙතන අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට කැබිනට් මණ්ඩලයත් එක්ක හරියට සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ක හරියට සාකච්ඡා කරනවා. ඔය එළියට ගියා කට්ටිය කියන්නේ ඒකනේ. අඩු ගානේ මේ අර්බුදය තියෙද්දි වෙලාවේ විපක්ෂය මේවා පෙන්නලා දුන්නා. අඩු ගානේ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවලා විපක්ෂය පිටින් ඉන්න අය පැත්තක තියන්න පාර්ලිමේන්තු නියෝජනය කැඳවලා කතා කරාද? මේ අර්බුදයට අපි මොනවද කරන්නේ? අපිට සහයෝගය දෙන්න. කතා කරාද? එහෙම කතා කරේ නැද්ද මන්ත්‍රීතුමනි කවදාකවත් මේ කිසි වෙලාවක කතා කරේ නැහැ. අපි ඉල්ලින් ගණනාවක් කරා. ඉතින් ඒ නිසා අද මේක මොකක්ද වෙලා තියෙන්නේ? මෙහෙමයි අර මේ අපිට එහෙම උපදේශ ගන්න පුළුවන් අතීතයේ එහෙම පර්ෆෝම් කරලා තියෙනවා නම් හැකි ප්‍රතිඵල තියෙනවනේ. ඉතින් ප්‍රතිඵල නැති කණ්ඩායමකින් තවත් අහලා අපි විලානාසි වල වැඩකුත් නැහැනේ. ඔව් දැන් හරි ඔබතුමා මේ මතේ ඉන්න. නමුත් දැන් වෙලා තියෙන වන්දිය ගවන්න වෙලා තියෙන කාටද? රටේ ජනතාවටනේ. අහිංසක ජනතාවටනේ. තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ නැහැ කියලා තාත්තට එලිලා මැරෙන්න සිද්ධ වෙනවා නම් තව ඉස්සරහට මේ අපි කියන්නේ ඒක අනුමත කරන්නේ ඒක කරන්න යුතු දෙයක් නෙමෙයි. නමුත් ඒ තැනටපත් වෙලා රට. ඉතින් අද රැකියා කී දෙනෙක් අහිමි වෙනවද? මේ තෙල් නැති ප්‍රශ්නින්ද? දැන් දීවරයට තෙල් ටික නැත්තම් කොහොමද මුහුදේ ගිහිල්ලා රස්සාව කරන්නේ? ගොවිය අද Tamanට අඩු ගානේ වගා කරපු ටිකවත් දැන් හැම එකම මැෂින් වලින් කරන්නේ ට්‍රැක්ටර් වලින් එහෙම නැත්නම් බූතයක් කියලා මේ යන්ත්‍ර සූතු වලින් කරන්නේ. අද බලන්නකො මාධ්‍ය තුල මේ තෙල් පොලිමේ ඉන්නේ කවුද? අද ගොවියෝ ඔක්කොම පොලින් වල තමන්ගේ අස්වැන්න ටික නෙලා ගන්න විදියක් නැහැ. අඩු ගානේ වගා පොහොර නැතුව හරි හදපු ටික නෙලා ගන්න විදියක්. මොකද්ද මේ අපරාධේ? ඉතින් මේක ආණ්ඩුව දන්නේ නැද්ද? ඒක තමයි මන්ත්‍රීතුමනි දැන් ගොඩ එන්නේ කොහොමද මේකෙන් දැන් ඉතින් ඒක තමයි කියන්නේ. දැන් ගොඩ වෙන්න නම් මේ ආණ්ඩුව දැන් මේ ඇමතිවරු දෙන්නෙක් අස් කරලා හරියන්නේ නැහැ. දැන් ඔය මොනවා කතා කරත් මේක පළව හරින්න ඕනේ. ගොඩ යන්න නම් මේ රජයෙන් මං හිතන්නේ ජනතාවට ආපහු බලාපොරොත්තුවක් ඇති වෙයි. එහෙමනම් රජයේ විපක්ෂයත් එක්ක හැම එකලත් එක්කම කතා කරලා මේක කරන්න පුළුවන් මිනිස්සුන්ට කතා කරන්න එපා. තාමත් ලෑසි නැනේ කතා කරන්න. අඩු ගානේ තමන්ගේ කැබිනට් එක එක්ක මේක කතා කරන්නේ නැත්තම් තමන්ගේ ගෲප් එකේ කණ්ඩායමේ මේක කතා කරන්නේ නැත්තම් මම තමයි ඔක්කොම දන්නේ. මම තමයි හරියටම කරන්නේ. මම තමයි හොඳටම කරේ කියලා ඉන්න පුළුවන්. හැබැයි රටේ මිනිස්සු මොකද්ද කරන්න වෙලාද? අද රටේ මිනිස්සු අනාථ වෙලා. අද එදා තරුණයෝ බලන්න සුදර්ම මම මේකට කියනවානේ අපි සතුටු වුණා මේ රජය බලයටපත් වුණාම ජනාධිපතිලා ජයග්‍රහණය කරාම තරුණයෝ බැස්ස පාරට වැහැලා චාප්පොල චිත්‍ර ඇඳලා විශාල බලාපොරොත්තුවක් තිබ්බා. අපේ රට ගැන අපි අභිමානය ගැන අපිට ලොකු අනාගතයක් ඇති වෙයි කියලා. අද මොකද මේ තරුණයෝ සම්පූර්ණ ඒකට විශ්වාස කඩ වෙලා. අද සම්පූර්ණ අනාථ වෙලා තියෙනවා. මම මේ කාරණාව කියන්නේ මේ රජයේ මුලින්දම් කරපු දේවල් බලන්නකෝ. බලයටපත් වුණාම වැට් එක අයින් කරලා තමන්ගේ ගජ මිතුරන්ට දුන්නා බිලියන 600ක විතර වාසියක්. එතකොට මොකක්ද උනේ? ඒ වැට් එක අයින් කළේ දුන්න තත්ත්වයේ ඉඳන් මොකක්ද උනේ රටට? රටේ අපේ තිබුණු මේ විශේෂයෙන්ම ණය විශේෂයෙන්ම මේ අපිට මේ ශ්‍රේණිගත කිරීම තියෙනවනේ. එතකොට අබ්‍රාල් මහත්තයා පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරයාට මොකද මේ ශ්‍රේණිගත කිරීම සම්පූර්ණ බොරුවක් කරන්නේ. අපිව පල්ලෙහාට දැම්මා. මොකද අපිට ණය ගෙවන්න බැරි වෙයි කියලා හිතලා අපිව පල්ලෙහාට දැම්මා. ඉතින් ඒකත් එක්ක අරුබුදේ පටන් ගත්තා. ඊට පස්සේ මොකද සීනි වලට දුන්නා බදු සාහනයක්. පළවෙනි මාස 3 ඇතුළත ඉඳලා කෝටි 1500ක් සමාගමකට හම්බ කරගන්න දුන්නා. රුපියල් 50 රුපියල් 49 75ක බදු සාහනයක් දුන්නා. පොල් තෙල් වලට දුන්නා.
අද දීලා ඔක්කොම කරලා මොකද්ද කරේ? මෙතුමා කිව්වා මේ EFF එක අයින් කරා කියලා. මන්ත්‍රීතුමනි ඔය සීනි ගැන කතා කරාම දැන් මේ තුලාව සංවාදයේදී හෙළි වෙච්ච දෙයක් තමයි 2016 දීත් මේ බදු සහනයක් ලබා දීලා තියෙනව නේද? ඒක 2010 බදු සහන ගැන නෙවෙයි මම කියන්නේ. දැන් මේක දීලා නෑ. අහගන්නකෝ. බදු සහන දෙනවා. නෑ ඒක දැන් ආණ්ඩුව එක එක වලාව දීලා තියෙනවා. නෑ මම අහන්නේ සුදර්ම විනාඩි මට මුඩයන්දී මේ ආපරේ උත්තර දෙන්නකයි. ඊට පස්සේ දෙන්න. බදු සහන දෙනවා. ඊට ඉස්සලා ආණ්ඩුත් දීලා ඇති. හැබැයි මේ බදු සහනේ දෙන්නේ මොකටද? බදු සහනේ දෙන්නේ මිල ඒ බදු දෙන සහනේ ජනතාවට යන්න. පාරිභෝගිකයට යන්න. දැන් මෙතන දුන්න රුපියල් 49.75ක් බදු සහනයක්. පාරිභෝගිකයට 7.5කින් අඩු රසීනි. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. 2016 කතාව නෙවෙයි. 2016 දුන්නා කියලා මං කියන්නේ නෑ. 2016 දී සහනේ හම්බුනද පාරිභෝගිකයට? හම්බෙන්නේ නැති නැත්තම් ගෑ ගන්න. නෑ හම්බෙන්නේ නැති නේද? ආණ්ඩුව හිටපේ කියන්නේ. ඒ කාලේ. අනිවාර්යෙන් පාරිභෝගිකයට හම්බෙන්නේ නැත්නම් තමුන්නාන්දල ඕනම එකක් අහුල ගන්න එක ඕක අහුල ගන්න නැතුව ඉන්නේ නෑ. අහුල ගන්න නෑ. ඒ නිසා නෑ මම දෙන්නගේ තොරතුරු. ඒක නෑ ඔබතුමා නෑ මම ආන ප්‍රශ්න. ඕක ඔබතුමාලා කිව්වේ දැන් පඩේනකො. මේක නිසා. දැන් මේක සහනේ හම්බුන්නේ නැහැ කියලා කියනවනේ. මම කියනවා සහනේ හම්බෙච්ච විදිය වක්‍රාකාරව. දැන් ඔබතුමා කියන්නේ දැන් ඔබතුමාලාගේ 2016 දී ඒකෙන් පාරිභෝගිකයට හම්බුනේ සහනේ නැත්නම් උගුල්ලන්ගේ අජමිතුරන්ගේ සාක්කුවලට ගියාද? පැහැදිලිව මම කියන්නද? මේකෙදි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇවිල්ලාම කිව්වා. නෑ නෑ ඒක නේ කාරක සභාවේ. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ මේක. මේක මන්තුමා මේක ගොඩාක් සංවාද කරානේ මම හිතන්නේ දැන් මේක කටපාඩම් කට්ටියට. දැන් ඔබතුමාලාගේ එක මට කියන්නකෝ. ඒක තමයි මං කියන්නේ. ඒ කාලේ සාහනයක් ආවේ නැත්නම් ඔයාලා මේ ඕනම එක නෑ ඉතින් 2010 මම කියනවා ආවේ නැහැ කියලා. හරි. ආවේ නැත්නම් ඔබතුමා කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියනවා එදා ආවේ නැත්නම් ඔයාලා ඔයිට විදිහ කතා කරනවා. බදු සාහන දෙනවා තමයි. මුදල් ඇමතුරු බදු සහන දෙනවා. ඒකේ බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද? පාරිභෝගිකයට ඒ සහනේ යන්නේ. නෑ අනේ පිළිගන්නේ. අද යන්නෙත් නෑනේ. අද මොකද්ද වෙන්නේ? අද ඩොලර් එක 203 තියාගත්තා කියලා පාරිභෝගිකයට රටේ ජනතාවට ඒකේ සහනයක් තියනවද? කාටවත් තියනවද සහනයක්? අඩු ගන්න මේ තෙල් ගේන්න ඩොලර් ඉතුරු කරගන්නවත් සහනයක් තියනවද? නෑනේ. ඒක යන්නේ කාටද? ඒකත් යන්නේ තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරික ගණ්ඩායමකට මහ බැංකුවත් එක්ක එකතු වෙලා අද ඩොලර් එක 260ට විකුණන්නේ. එතකොට පාරිභෝගිකයට ඒ මිලට තමයි ඊට පස්සේ බාන්න ගන්න වෙන්නේ. ඒ මිලට ගෙනව බාන්න. ඊටත් වැඩි ගානකට. ඉතින් ඒ නිසා අද කාටවත් සහනයක් එන්නේ නැහැ. මේකේ කණ්ඩායමක් විතර එකතු වෙලා මුදල් ලම්බ කරන්නේ. ඉතින් ඒක තමයි தත්ත්වය. ඉතින් ඒ නිසා අද මේ ප්‍රශ්නෙට මම හිතන්නේ මේ ආණ්ඩුවෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන පුළුවන් කාලේ පැනලා වියරයි. IMF ගෙනල්ලා හරි මොනවා ගෙනල්ලා හරි දැන් IMF එකට ගියේ නැත්නම් මොකද? IMF එක කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ. අද ලෝකේ රටවල් ගණනාවක් ගිහින් තියෙනවා. දැන් බැලරුම් ප්‍රශ්නයක් ආපුවාම අපේ රටත් IMF එකට වතාවල් ගණනාවක් ගිහිල්ලා තියෙනවා. හැබැයි එයාලා එක එක නිර්ණායක දෙනවා. මේකෙන් ගසා ගන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. මේකේ හොරකම කරන්න බෑ. මේ චීනෙන් ණය අරගෙන වගේ මේ කොමිස් ගහන්න බෑ. දැන් අර මේ මධ්‍යම අධිවේගයෙන් වගේ කොමිස් එක ලොකු ගන්න බෑ. ඉතින් ඒවා නිසා තමයි IMF එකට යන්න තෝ කල් දැම්මේ. දැන් ඒකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන කාරණා. වන්දිය ගලන සමස්ත රටේ ජනතාවට. එක කට්ටියකට නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය මහ ජනතාවට. ආණ්ඩුවේ නැවැදී අමතුරු වන්දිය ගෙවන්නේ නැහනේ. එයාලට අවශ්‍ය තෙල් ටික තියෙනවා. එයාලට අවශ්‍ය පහසුකම් ටික තියෙනවා. දැන් මිනිස්සුන්ට පාරේ ඉන්නේ. මිනිස්සුන්ගේ ආදායම නැතිලා තියෙනවා. මිනිස්සුන්ට 3 වේලක් කන්න බැරි දැනට අද 1 වේලක් කන්න බැරි දැනට පත් කරලා තියෙනවා. මොකද පාරට වෙලා ඉන්න වෙලා තියෙන දවස් ගණන් මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මහාචාර්ය ආශු මාරසිංහ හිටපු මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා මොන ආකාරයෙන් දැන් කොච්චර තර්ක විතර්ක දැම්මත් ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. රටට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. දැන් ඔබතුමා සහ ඔබතුමාගේ පක්ෂය සහ ඔබතුමාගේ නායකතුමාගේ හැටියට නායකතුමා පැහැදිලි කරලා කිව්වා මේ අර්බුදේ එනවා කියන එක. දැන් මේ අර්බුදේ මිදෙන මාර්ගය මොකක්ද? මොකක්ද මේ අර්බුදේ මිදෙන්න තියෙන ක්‍රියාමාර්ගය? දැන් අලවතුල මන්ත්‍රීතුමා කියන විදිහට ආණ්ඩුව වෙනස් කිරීමද? මේ ප්‍රශ්නේ අපිට ඉක්මනට විසඳ ගන්න මම දකින්නේ ජාතියක් හැටියට අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕන. නැත්නම් මේක විසඳ ගන්න බෑ. මොකද ඒ තත්වයට අපි දැන් මේකපත් වෙලා ඉතරයි මේ නිසි කලමනාක මෙතුමා කියපු එක හරි මේ ආණ්ඩුවේ නිසි කලමනාකාරීත්වයක් නැහැ. ඒකත් එක්ක ඒකේ විපාකද මුළු රටම විඳිනවා. දැන් මේකට දැන් එකපාරට මොකද්ද කරන්නේ ආණ්ඩුව වෙනස් කරන එක නෙමෙයි දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ මුළු ඔක්කොම එකතු වෙලා මේක විසඳ ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි දේශපාලනයට යන්න වෙලා තියෙන්නේ. මම දකින්නේ මොකද මේ මොහොත මම කියන්නේ මේ අපි ඉන්න මොහොත මොන ප්‍රශ්න නැති ප්‍රශ්නයක් කියන්නකො මේවට උදාහරණයක් ආර්ථිකයේද විදුලියද සෞඛ්‍යයද අධ්‍යාපනයේද හැමදේම ප්‍රශ්න වෙලානේ. කොහොමද මිනිස්සු නැගිටින්නේ? මම හිතන්නේ මේක දැන්වත්
මම මේක මම හිතන දේශපාලන ක්‍රමවේදයක ඉතින් මට ඕන කෙනෙකුට විවේචන තියෙන්න පුළුවන්. අපේ නායකතුමත් හිතන්නේ ඒකයි මේ හැමදාම අපි හිතුවේ ඒකයි. දැන් යහපාලනයක් ගෙනල්ලා අපි ඒක කරන්න හැදුවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දින 52 මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිදුරේ දීලා ඒක ආයෙ විනාශ කරා. නැවත හරි අපි කරන්න ඕනේ ජාතික එකමුතුවක් අවශ්‍යයි. එකමුතුවක් හැදුනොත් විතරයි මේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නේ. නැත්තම් මේවට විසඳුම් නැහැ. අපි බොරුනේ කරන්නේ. දැන් උදාහරණයකට කළුතර අර එල්ලිලා සිය දිවි හානි කරගත්ත ඒ තාත්තගේ නැත්තම් අම්මා මේ තමන්ගේ ස්වාමි පුරුෂයා සිය දිවි හානි කරගත්තට පස්සේ කියනවා මං ගෙදර තිබුණු පුටු විකුණලා කන්න දුන්නේ කියලා. මං විශ්වාස කරනවා අපි දේශපාලඥ හැටියට අපි සියලු දෙනා ලැජ්ජ වෙන්න ඕනේ කියන්නේ. අපිට දුක නැද්ද? අපි සියලු දෙනාට අපි අවුරුදු ගණනාවක් නිදහසෙන් පස්සේ විවිධ අය අපි මේ දේශපාලනය කරා. බඩගින්න ගැන කතා කරා. නමුත් අපි අදටත් මේ බඩගින්න බැරි වෙලා තියෙනවනේ සුධර්මන් විසඳන්න. මේවනේ ප්‍රශ්න රටේ. අපි මේකනේ අල්ලගන්න ඕනේ. අපි දැන්වත් මේ එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන ඉන්නවා. දැන් උදාහරණයට විපක්ෂය ගත්තොත් ඊළඟ ජනාධිපතිවරණයට සූට් මහගෙන ඉන්නවා 10 දෙනෙක් විතර ගන්නහම. මේක නෙමෙයි නෙවෙන්නේ. මම කියන්නේ මේ වැරදි තැනින් අල්ලගන්න නැතුව අපි හරි තැන අල්ලගන්න ක්‍රමවේදයක් හැමදාම නැත්තම් මේක අපේ ජීවිත කාලය තුලත් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ සුධර්මන්. මම හිතන්නේ අලුතෙන් හිතන්න කාලේ හරිනේ. නැත්තම් මම එකයි කියන්නේ මම කැමති නෑ අපි මේ සාකච්ඡා වලට ඇවිල්ලා ඇඟිල්ල දික් කරගන්න. දැන්වත් අපි කල්පනා කරලා ඔක්කොම එකතු වෙලා එක සැරයක් මේ ප්‍රශ්න විසඳගෙන නැවත දේශපාලනය කරන තැනට යන්න වෙනවා. ඒක තමයි අපි ඉන්න මතේ නම් මොකද මේ ප්‍රශ්නේදී ලෝකෙත් එක්ක එකතු වෙලා විසඳ ගන්න ඕන මේක. නැත්නම් මේක අපිට ක්‍රමයක් නෑ. අපි ඩොලර් කියන්නේ අපිට අච්චු ගහන්න බෑනේ ඩොලර්. එහෙනම් අපි ලෝකෙත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කරලා විසඳ. උදාහරණයකට මම එක උදාහරණයක් කියන්නම්. දැන් වාහන ගත්තොත් දැන් බොහොම දෙනෙක් අහස වාහනයක් මේ Toyota Premio කාර් එක. දැන් Toyota Premio කාර් එක සාමාන්‍ය 2020 මුල් කාලේ තිබුණේ 84කට විතර. ඒක 84න් 54ක්ම ටැක්ස් එක. දැන් අද කීයද 240ක්. ඒ කියන්නේ 3 ගුණයක් 300ක් වැඩි වෙලා. හැබැයි වාහන ගේන්නන්නේ නැහැ. ඒතර මේ තියෙන ඇතුලේ තියෙන වාහන ටික අතරින් ලඝු බිස්නස් එකක් හැදිලා මිනිස්. දැන් මේක නිර්මාණශීලී විදිහට හිතුවනම් කබ්‍රාල් මහත්තයලාට ඩොලර් හොයාගන්න ඒක උදාහරණයක් කියන්නේ සාමාන්‍ය වර්ෂයකට අවම කාලෙත් වර්ෂයකට 36000ක් 40000ක් විතර වාහන ගෙන්නුවා ලංකාවට. ඒ කියන්නේ මේ ප්‍රශ්න තියෙන කාලෙත් ගෙනල්ලා තියෙනවා. අපි දැන් හිතුවොත් මේ දැන් අපේ විදේශගත වෘත්තිකයෝ ඉන්නවනේ. මේ විදේශගත වෘත්තිකයන්ට දැන් ඉල්ලනවා ඩොලර් ගේන්න කියලා. කවුරුත් ගේනවද? නැහැ. ඒතකොට ඩොලර් ගේන ක්‍රමයක් හැටියට විදේශගත වෘත්තිකයන් දෙනවා. හරි. ඕගොල්ලෝ ඉන්න රටෙන් වාහනයක් අරන් එවන්න. එතකොට ඩොලර් යනවාද ඒකට? ඒ රටෙන් ගන්නවා ඒගොල්ලෝ හම්බ කරගත්ත සල්ලි ටික යනවා. හැබැයි ලංකාවට එවනකොට ඕගොල්ලෝ ටැක්ස් එක ගෙවන්න කියන ඩොලර් වලින්. මම මේ ගණන් හදලා බැලුවා. සාමාන්‍යයෙන් දැන් 54ක් ටැක්ස් එක ගෙවන්නේ. මේ 54 ඩොලර් වලට කන්වර්ට් කරලා බැලුවොත් ඩොලර් 25000ක් විතර. එතකොට මේ ඩොලර් 25000 අපි කියනවා විදේශගත වෘත්තිකයන්ට ඕගොල්ලෝ ඩොලර් වලින් අපිට ගෙවන්න. ඒ ගෙවුවොත් වාහන 10000ක් ලංකාවට එවුවොත් අවුරුද්දකට ඩොලර් මිලියන 250ක් අපිට එනවා. මම කියන්නේ මේවනේ උත්තර මේවට. එහෙම ඇයි කබ්‍රාල් මහත්තයා දැන් මේ පොඩි තොත්ත බබා වගේ කියන මේ පහුගිය කාලේ යෝජනා කරලා දුන්නා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා මතක ඇති මේ පාර්ලිමේන්තුවේ කතා කරලා මම හැබැයි යෝජනා කරා. ඔව් මම යෝජනා කරලා තියෙනවා. නමුත් මේක කෙරෙන්නේ නැහැ. මම කියන්නේ දැන් ඒක මෙහෙමයි දැන් පහුගිය අයවෙන් දැන් මම හිතන්නේ ඉස්සරහට කෙරෙයි වැඩි. නෑ මම කියන්නේ ඉස්සර ඉඳන් මේක සාකච්ඡා කරපු කාරණයක්. නමුත් මේක කෙරෙන්නේ නැහැනේ කවදාවත්. මම කියන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති හදලා තියෙනවා. ඉම්ප්ලිමන්ටේෂන් නෑ මේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඉතින් මේ සරල ක්‍රම තියෙනවානේ මේකට. දැන් ඒ වගේම තමයි විදේශගත වෘත්තිකයන් පුහුණු කිරීම හරියට ක්‍රමානුකූලව කරොත් අද ලක්ෂ 3කට වැඩි රැකියාව ඕනතරම් ලෝකයේ උත්පාදනය වෙලා තියෙනවා. දැන් ජපානයෙන් සාත්තු සේවක වෘත්තියට 30000ක් ඉල්ලනවා අපෙන්. ඉතින් අපි ලෑස්ති දෙය ටික හදලා යවන්න. ඉතින් එහෙමනේ මේ ඩොලර් විසඳුම් තියෙනවා මේක හදාගන්න එපා. අවුරුද්දක් අපි මහන්සි වුණොත් උදාහරණයකට ජපානයට අවුරුද්දකට 30000ක් යවුවොත් අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියනයක් ගේන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න විසඳුම් ටික අපි සාකච්ඡා කරලා සියලු දෙනාම එකතු වෙලා මේවට සැලසුම් හදලා ක්‍රියාත්මක කළොත් විතරයි මේකෙන් ගැලවීම තියෙන්නේ. නැත්නම් වෙන මන්නම් දකින්නේ මේ කිසිම ගැලවීමක්. ඊළඟට දැන්
දැන් විශේෂයෙන් අර මම කතා කරගෙන ආවා මේ විදුලි බලය තමයි ලොකුම ප්‍රශ්නේ. හැම රටකටම තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඉන්ධන සහ බල ශක්තිය. ඉතින් බල ශක්තිය නැති වුණොත් ඔක්කොම විනාශයිනේ. දැන් උදාහරණයකට අපේ විදුලි බල අවශ්‍යතාවය තමයි දෛනික අවශ්‍යතාවය මෙගාවොට් 2700ක් 2800ක් අද රාත්‍රී කාලේ. දැන් දවල් කාලෙත් එක 2200 2400 මෙගාවොට් තැනට ඇවිල්ලා තියෙනවා. තව අවුරුදු දෙකක් යනකොට මේක ඊක්වල් වෙනවා. මෙගාවොට් 3000ක් විතර දවල් කාලෙටයි රාත්‍රී කාලෙටයි අවශ්‍ය වෙනවා. එතකොට දැනට අපේ තියෙන විදුලි බල සම්පාදනයේත් එක්ක මේක හරියට අර මික්ස් එකක් වෙන්න එපා. අපි කියන්නේ එනර්ජි මික්ස් එකක් වෙන්න ඕනේ. කියන්නේ සූර්ය සහ නැත්තම් සුළං බලයත් එක්ක තර්මල් මික්ස් එකක් හරියට අපි හදාගත්තොත් විතරයි මේ අර්බුදේ හැමදාම නැත්තම් හැමදාම මේ ප්‍රශ්නේ එනවනේ. දැන් උදාහරණයකට PUCSL එකට යෝජනා කරා විදුලි බල මණ්ඩලයේ විද්‍යාඥයෝ සහ ක්‍රියාකාරීන් ඔක්කොම කිව්වා ජනවාරි මාසේ මේ පැය දෙක තුනක් කපලා මේක පටන් ගමු කියලා. ඒක බැලන්ස් කරගන්න ඕන. මේවා කියන්නේ අහන්නේ නැහැ නිලධාරි හැටියට. හිතුවක්කාර නිලධාරීන් ඉන්නවා. ජනාධිපතිතුමාට මුට්ටිය අල්ලලා කියනවා නෑ නෑ කපන්න ඕනේ විදුලි බල අපිට මේක බැලන්ස් කරයි කියලා. අන්තිමට මොකද වෙන්නේ? මුළු රටම අඳුරට යනවා. මෙන්න මේ කාරණාවලදී විදුලි බලය විසඳන්න නම් දැන් අපි ඉන්න අපේ කාලේ අපි ප්ලෑන් එක හදලා අවුරුදු 38කට 2038 වෙනකම් ප්ලෑන් එක හදලා තිබුණා. උදාහරණයකට සුධර්මන් අපි ඒකේ කතා කරා නියුක්ලියර් පවර් ස්ටේෂන්ස් පවා කතා කරලා ප්ලෑන් එකේ තියෙනවා 2030 වෙනකොට මේ දැන් උදාහරණයකට ලෝකයේ ලොකුම නියුක්ලියර් පවර් ප්ලාන්ට් එක තිබුණේ මම ජපානයේ හිටියේ මගේ විශ්වවිද්‍යාලෙත් එක්ක කරිවා පවර් ප්ලාන්ට් එක මෙගාවොට් 7965ක්. ඉතින් අපේ විදුලි බල අවශ්‍යතාවය වගේ 3 ගුණයක් එක පවර් ප්ලාන්ට් එකක්. ඉතින් නමුත් මේ ලෝකයේ තාක්ෂණයත් එක්ක එවැනි තැනකට ලෝකෙ සැලසුම් හදනවා. ඉතින් අපේ රටෙත් එවැනි විද්‍යාඥයෝ ඉඳලා සැලසුම් හදලා තියෙනවා. හැබැයි මේ ටික හදලා තියලා ඉවරලා මෙතුමා එක හොඳ පොයින්ට් එකක් කිව්වා. මේ ඔක්කොම කරගන්න බැරිලා තියෙනවා අපේ ඇක්ට් එක නිසා, විදුලි බල ඇක්ට් එක නිසා. මෙන්න මේවා තමයි ප්‍රශ්න මේ කතා කරලා රටේ ජනතාව දන්නේ නැති ප්‍රශ්න. මේ ඇක්ට් එක වෙනස් කරන්න දෙන්නේ නැති නීතිපති දෙපාර්තමේන්තුවක නිලධාරියෙක් ඉන්නවා. එතකොට මේ නිලධාරිය කොහොම කරත් මොකක් හරි කරලා ගැටුමක් හදාගෙන මේ ඇක්ට් එකේ වචනය තියලා තියෙනවා. මේ ඇක්ට් එකේ මොකද්ද තියෙන්නේ? ඔයාට තියෙනවා නම් අක්කර 10ක්. ඔයාට සූර්ය බලය හදාගන්න බෑ ඔයාට ඇක්ට් එක ගන්නවා. ඔයා කියනවානේ මං සූර්ය බලය හදලා මං රටට විදුලිය දෙනවා මට දෙන්න අවස්ථාවක් කියලා. ඔයා ටෙන්ඩර් කරන්න ඕන වගේකට. ලෝකයේ අනිත් රටවල් වල එහෙම නෙමෙයි. තමන්ට සූර්ය බලය දෙන්න පුළුවන් නම් රජය දෙනවා ප්‍රමිතිගත මිලක් මෙන්න මේකට පුළුවන් නම් හදලා දෙන්න කියලා. ඔය වචන වෙනස් කරන්න ඔබතුමාලවත් උත්සාහ අපි උත්සාහ කරනවා මම හොඳ අත්දැකීම කියන්නම්. අපි උත්සාහ කරලා පාර්ලිමේන්තුවේ එතකොට ඇත්තටම දිල්රුක්ෂි ඩයස්මන් මැතිණිය තමයි හිටියේ ඒක බාරව රටේ අවාසනාවට එතුමිය වයින් වෙන්න උනානේ අර දුරකථන සංවාදයක් නිසා. ඊට පස්සේ ආයෙපත් වුණාර හිටපු නිලධාරි මහත්තයා. ඒක අපි දාලා පාර්ලිමේන්තුවේ දාපු දවසට පහුවදා යන්නේ එතුමා පත් වෙන ආයෙපත් වෙලා ආයෙ ආගෙනවා මේකට විරෝධතාවයක් මේක කරන්න බෑ කියලා. එතකොට මේ දැන් අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ විස්තරය අහන්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක අපි ලොකු අර්බුදයක පැනලා ගිහින් තිබුණා මේ ඇක්ට් එක වෙනස් කරගන්න බැරි තැනකටපත් වෙලා ඉන්නවා මේක මේ මාපියාවේ කොටසක්. මහජනතුන් දැන් මේ මාපියාවක් ගැන විදුලි මාපියාවක් ගැන දිගින් දිගටම කතා වෙනවා. මම හිතන්නේ මේ කාල සීමාව තුළ ඉතාමත් දැඩි විදිහට කතා බහට ලක් වෙනවා. දැන් නිලධාරීන් පිළිබඳව චෝදනා එල්ල වෙනවා. දැන් ආණ්ඩු කරපු ඔබතුමාලා හැටියට ආණ්ඩු කරන මෙතුමාලා හැටියට මේ ඇයි මේක විසඳන්න බැරි? ඇයි මේ නිලධාරීන්ට විරුද්ධව මෙවැනි ආකාරයෙන් වැඩ කරන නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන හෝ යම් ක්‍රියාමාර්ගයක් ගන්න බැරි? දැන් සුධර්මන් හොඳ මාතෘකාවකට ආවේ. දැන් උදාහරණයකට අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය පාර්ලිමේන්තු ක්‍රමවේදයක් තියෙනවා. දැන් පනතක් මේක නීත්‍යානුකූලද නැද්ද කියන එක බලන්න අපි දෙනවා නීතිපති දෙපාර්තමේන්තුව එතන. එතකොට එතන ඉන්න නිලධාරි මහත්වරු කියනවා නම් මෙන්න මේ ප්‍රශ්නේ නිසා මේක කොහොමවත් වෙනස් කරන්න බෑ. රටේ අවශ්‍යතාවය වෙනුත් වෙනස් කරන්න බෑ කියලා නැවත සාකච්ඡාවට භාජනය වෙනවා නම් අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා රටේ දැන් ඕන කෙනෙකුට තේරෙනවා ලෝකයේ අනිත් රටවල් වල සූර්ය බලය සුළං බලය තමන්ගේ ඉඩමේ තියෙනවා නම් තමන්ට කැමති නම් ගහ ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒක දෙන්නේ නැති ඇක්ට් එකකින් මොකද්ද වැඩේ තියෙන්නේ? මේක හරි සරල දෙයක් නේ. මේක තේරුම් ගන්න නැති සමාජයක කොහොමද අපි වෙනස් කරන්නේ? අපිට බලහත්කාරයෙන් අපි වෙනස් කරන ආණ්ඩුවක් නෙමෙයිනේ තිබුණේ.
ඒ කියන්නේ අපි නිලධාරීන් හරියට මේක තේරුම් අරගෙන මේක අවශ්‍යතාවය තේරුම් අරගෙන අවශ්‍ය උපදෙස් ටික හරියට ලැබුණාට පස්සේ විතරයි මේ වෙනස් කරන්න පුළුවන්. අපි දේශපාලඥයෝ හැටියට අපිට සියල්ල දේ අපිට එක රැයින් වෙනස් කරන්න බෑනේ. අපි පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගත්තත් නැවත ඒක අධිකරණය අනිත් එක ප්‍රශ්නේ තමයි මේ විදුලි බල අර්බුදයේ තව එකක් තමයි අධිකරණයට ගිහිල්ලා දැන් උදාහරණයකට මෙතුමා ගේනවා ප්‍රොජෙක්ට් එකක් සූර්ය බලයට. මමත් ගේනවා ප්‍රොජෙක්ට් එකක් සූර්ය බලයට. මෙතුමාගේ ප්‍රොජෙක්ට් එක අප්‍රූව් වෙනවා මගේ එක අප්‍රූව් වෙන්නේ නැහැ. මම යනවා අධිකරණයට. මොකද වෙන්නේ? මේ ඇක්ට් එක අනුව මෙතුමාගේ ප්‍රොජෙක්ට් එක හෝල්ඩ් කරනවා නඩුව අහනකම්. මම නීතිය ගැන වැරදි අර්ථකථනයක් දෙනවා නේ මේකනේ ඇත්ත කතාව. ඒතර මේ ඇක්ට් එක නිසා එහෙම නැතුව මේ ක්‍රමවේදය වෙනස් කිරීම කරන්න නම් දැඩි තීන්දුව නීති රීති අවශ්‍ය වෙනවා රටට. ඒ අවශ්‍යතාවය වෙන නම් අපි මේ ප්‍රශ්න සියල්ලම අඳුන ගන්න ඕන. සියල්ලම අඳුනගෙන සාමූහික එකඟතාවයකින් මම එකයි කිව්වේ ජාතික ඒකාග්‍රතාවයක් නැත්නම් එකමුතුවකින් මේ ප්‍රශ්න සියල්ල විසඳගෙන සැලසුම් හදලා අවුරුදු 25ක්වත් මේවා ටික මෙහෙම කරමු කියන එකඟතාවයකට එන්නේ නැති වුණොත් නම් මම කියන එකට මට දැන් සෝලාර් ප්‍රොජෙක්ට් එක කරන්න බැරි හින්දා මම මෙතුමායකට විරුද්ධ වෙලා මම ඒකට ඇඟිල්ල මට කරන්න බැරි නම් මෙතුමාටත් බෑ. මේ ක්‍රමය වෙනස් වුණේ නැති තාක්කල් විදුලි අර්බුදයෙන් අපිට ගොඩ එන්න බෑ. ඒක තමයි යථාර්ථය. මధుර ඉතානගේ මන්ත්‍රීතුමනි ප්‍රශ්න ගණනාවක් තියෙනවා පිළිතුරු දෙන්න. පොඩ්ඩක් කර මේ අපේ ආශුමානසිංහ මැතිතුමා කරපු කතාව මෙන්න මේ පොඩ සමීප මේකක් ගත්තා නම් හොඳයි. මෙන්න මේ ඇක්ට් එකේ මේ පෙන්වන්න පුළුවන් මේක පෙනෙයිද දන්නේ නැහැ නේද? මේ මෙතන තියෙන්නේ මේ ස්ක්‍රීන් එක නිසා බලන්න පොඩ්ඩක් මේ මෙතන තියෙන්නේ this act and is required to be operated at least cost. එතකොට මෙතන O කියන වචනේ නැහැ. ඊට පස්සේ on a permit issued by the Sri Lanka Sustainable Energy Authority. මේ O අකුර නැහැ කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ මේ ඉඳන් මේ O අකුරක් නිසා මේ ජාතික අවශ්‍යතාවයක් නැති වෙලා කින්ද එතුමාට මම සන්තෝෂයි එතුමා මේ ඒක මතු කරපු එක. දැන් 2009 විදුලි පනතේ තීච්ච මේ අඩුපාඩු 2013 දී නැවත විදුලි පනත සංශෝධනය කරලා සුනිශ්චිත බලය ශක්තිය අධිකාරියට බලය දුන්නා. ඒත් බලය දුන්නාට පස්සේ අර නිලධාරියා කිසිසේත්ම උනන්දු නැහැ. ඔහු මේකේ තියෙන මේ ඌ අකුර නැහැ කියලා ලොකු පීඩනයක් දැම්ම 2013 නම්බර අංක 31 කියන පනතට. නමුත් ජනාධිපතිතුමා මොකද අපේ රජෙත් මේක ආව මේ ලොකු දැවැන්ත මේ ඒක මහා මේ ත්‍රස්තවාදී වැඩක් වගේ වැඩක්. ඒ කියන්නේ නිලධාරීන් හිතන විදිහට. නමුත් ජනාධිපතිතුමා දැන් දාලා ලබන තව සතියකින් හෝ දෙකකින් පාර්ලිමේන්තුවේ එනවා. අපි ඇත්තටම පක්ෂ විපක්ෂ ભેදකින් තොරව මෙන්න මෙතනට එන්න ඕන. ඇත්තටම මම කියන්නේ මේ පනත වෙනස් කරගන්න සියලුම දෙනා දේශපාලකයන් සියලු දෙනාම එකතු වුණොත් විතරයි මේ පනත වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් වෙනස් කරගන්න බැහැ. ඔබතුමාලා සූදානම්ද අලවතුල මන්ත්‍රීතුමනි මේ සම්බන්ධයෙන්? නෑ ඇත්තටම රටට හිත කර දෙයක් නෑ. ඉතින් ඒ කාලෙත් අපි වෙනස් කරන්න හදලා තියෙනවා. ඔව් 2018 අපි දැන් මෙහෙමයි 2018 දැන් මේ ඔබතුමාලා දෙන්නම කියන කතාව මේ ඇත්තටම මේ දීර්ඝ කාලීන අර්බුදයට ඕක තමයි විසඳුම අපි ඒක කරන්න ඕනේ. මොකද වර්තමානයේ අර්බුදයට ඕක නෙවෙයි ප්‍රශ්නේ. මේ ඉන්ධන ප්‍රශ්නේ. පැහැදිලිකාලීන විසඳුමක් ලබා දිය යුතුයි. විසඳුමක් තියෙනවා. මම කියන්නේ දැන් 2006 ඉඳන් සුදානමන් 2019 වෙනකන් සූර්ය බල මේ ශක්තිය අපිට හදාගන්න පුළුවන් වෙලා තියෙන මෙගාවට් 238යි. එතකොට අපිට 2019 ඉඳන් 2021 කෙනකොට අපිට ටෝටල් එක 428යි කියන අමතර 230ක් අපිට හදාගන්න පුළුවන් වුණා. ඒ වුණේ තර නිලධාරීන්ට අභියෝග කරලා කෑ ගහලා රණ්ඩු අල්ලලා මේ ලොකු ගට්ටන වලට ගිහිල්ලා තමයි. නිලධාරී කොයි වෙලාවත් එකඟ වුණේ නැහැ. මොකද මේක ඇත්තරම මේ රටේ ගොඩක් තියෙනවා දැනුම සහ ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත දැනුම පාවිච්චි කරනවා තමන්ගේ කූට ජාවාරම් වලට. මොකද දැන් විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරීන් කියන්නේ මේ කියන්නේ මොකද මේක වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා. මොකද තමන් ගන්න වැටුපට ඉතා ගෞරවනීය සේවයක් කරන නිලධාරීන් ඉංජිනේරුවරුන් ඉන්නවා. ඉතා සීමිත පිරිසක් එකතු වෙලා මේක තාක්ෂණිකව මේක බැලන්ස් කරන්න බෑ. ඒක මේ මොකනද එක තාක්ෂණික දේවල් දාලා දැන් අද මේ හිතන්න සුදානම් මෙහෙම ප්‍රශ්නයක්. දැන් අද අපේ රටේ විදුලිය කොච්චර අනාරක්ෂිතද කියනවා. නොරොච්චෝලේ 900ක් තියෙනවා. කැලන් 31 තියෙනවා. සපුගස්කන්ධ තියෙනවා. මේ වගේ යම්කිසි රටෙන් යම්කිසි ස්ථාන 4-5ක තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මේක සමාජ රටේ විසිරීලා තිබෙනවා නම් අද මේ අර්බුදයට යම්කිසි විසඳුමක් තියෙනවා. නමුත් අද යම් තැන්වල ගොනු වෙලා විදුලිය යම්කිසි ඒකාධිකාරයක් බවට මේගොල්ලෝ පත් කරගෙන තියෙනවා. ඉතින්
ඒ කියන්නේ මං හිතන්නේ මේක අපි මොන රජයාවත් මොන කණ්ඩායමාවත් මෙන්න මේකට අභියෝග කරලා මේක කරනවා. දැන් මේ වෙන විට මේක විසඳිලා තියෙන උපරිම විදිහට ඊට අමතරව මම කියන්න කැමති ඔබ මේ රූප මේ ඔබගේ ලයිබ්‍රරිය වල තියෙනවා නම් මේ පසුගිය කාලේ පුරා මොන රජයේ වුණත් මිනිස්සු බෙල්ලේ වැලදා ගන්න ඒවා කළුතර ගඟට පැන්නනේ යහපාලන කාලේ අම්මා දරුවෝ දෙන්නත් එක්ක කන්න විදියක් නැහැ දරුවෝ දෙන්න ජීවත් කරන්න බෑ කියලා. ඉතින් බෙල්ලේ වැලදා දාගෙන ඒ සියලු දෙනා අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන. අපිට කනගාටු වෙන අපිට ඒ වගේම දේශපාලඥයට සහ රටේ පුරවැසියන්ට ලැජ්ජ වෙන්නත් ඕන. රටේ මෙච්චර මේ වගේ රටක මිනිස්සු කන්න නැතුව ගඟට පයින්නවා නම් බෙල්ලේ වැලදා ගන්න මේක ලොකු ගැටලුවක්නේ. ඉතින් ඒක අපි අනිවාර්යෙන් ඒකට විසඳුම මේ සිද්ධිය කතා කරන එක නෙමෙයි. මොකද හේතුව දැන් මේ සමගි ජන බලවේගයේ මේ දැක්ම දර්ශනය තමයි කන්න දෙනවා නම් බොන්න දෙනවා මොන කෙන්ගෙඩිද තව ඕන කියන්නේ බදු නෑ බදු මමනේ කියන්නේ මේ බදු ගහලා දැන් මෙතුමාලා හරි කනගාටු වෙන පහුගිය කාලේ අපි බදු අඩු කරපු එකට. එතකොට මොන රටින් ණය වෙලා හරි බඩු අඩු නෑ රටින් ණය වෙලා හරි රට ණය කළා හරි රට නන්නත්තර කළා හරි හරි ඔබතුමාලා බදු අඩු කරලා බඩු මිල අඩු කරාද කියන්නේ කොහොමද? අද ඔබතුමාලා බදු අඩු කරලා ඒ ලොකු ගජ මිතුරන්ට ලාභ දුන්නා බඩු මිල වැඩි වෙලා තියෙනවා බඩු ගන්නත් නැහැ. මෙහෙමයි ගරු මන්ත්‍රීතුමා මිනිස්සුන්ගේ රීලෝඩ් එකේ ඉඳන්ම සමස්තයක් විදිහට ගත්තාම උපයන විට බද්ද වැට් බද්ද 15 ඉඳලා 8ට අඩු කිරීම ජාතිය ගොඩනැගීම් බද්ද අඩු කිරීම තුල සමස්ත මිනිස්සුන්ට දවසකට රුපියල් 2000ක් හම්බ වෙන මිනිහට රුපියල් 130ක් සාමාන්‍ය රුපියල් 3400ක බදු අඩුවීම සමස්තයෙන් තියනවාද? හේතුව තමයි මේක ඍජුව සහ වක්‍රව අද එක්ස්පෝර්ට් එකට බලපෑවා රටේ ප්‍රොඩක්ෂන් එකට බලපෑවා. මොකද මේ බදු අඩුවීම කියන එක සුධර්මන් ඍජුව සහ වක්‍රව සමස්ත මේ ජනතාවට මේ ක්‍රමයටම අඩු වුණා. නමුත් ඔබ මොහොතකට හිතන්න අපි අමතක කරමුකෝ මේ සියලු දේවල් මේ යහපාලන රජයේ විසින් පනවපු බදු ටික අද තිබුණා නම් අපි අඩු කරන්නේ නැතුව මිනිස්සුන්ට මොන වගේ පීඩනයක් දෙනවද කියන්නකෝ. නෑ නිකන් මම මොහොතකට හිතන්නේ. හැබැයි මෙතනදී ඔබතුමා වැරදි තැනක් කතා කරනවා. මොකද දන්නවද? ඒ අපි බදු ඒ හරහා රාජ්‍ය ආදායමනේ වැඩි කරගත්තේ. මොකද එක්කෝ මන්ත්‍රීතුමා දෙකයිනේ තියෙන රාජ්‍ය ආදායම ලබා ගන්න හරි ක්‍රමයට බදු ගන්න එක නැත්නම් මංකොල්ල කන එක. මංකොල්ල කන එක කරන්න බෑනේ ආණ්ඩුවකට. නියමිත ආකාරයෙන් බදු වැඩි කරලා හරි ක්‍රමානුකූලව කරගන්නවා. අපි කරේ ඒක. ඔබතුමාලා කරපු වැරද්ද තමයි ආපු ගමන් හොඳට හොයලා බලන්න මේ ලංකාවේ 95%ක් බදු ෆයිල් තියෙන්නේ ෆයිල් ඔක්කොම දැන් නම් 1600කට වඩා අඩු ප්‍රමාණයක. එතකොට මේ කණ්ඩායම විතරයි මේකෙන් ලාභ ලැබුවේ. හොඳට හොයලා බලන්න. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා තමයි පුන කියන්නේ බිලියන 600ක් නැති උනේ ඒකෙන් ජනතාවට දැනුන්නේ නැහැ. ඒක ජනතාවට වඩා වාසිය ගියේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට. නෑ මම කවුද අපේ මහජනතුමා මෙහෙමයි. දැන් බදු සමස්ත ජනතාවට මත පටවපු බද්දනේ නෑ ඉතින් නෑ පොඩි වැට් බද්ද කියන එක මිනිස්සුන්ට ගන්න දෛනික වක්‍ර බද්ද ඒක තමයි දැන් මිනිස්සුන්ට ඍජු බදු අපි උලන්තරනගර ඍජු බදු අඩු කරපු මිනිස්සුන්ට ඍජුව සහ වක්‍රව මේ බදු ටික බලපෑවනේ. ඒ කියන්නේ ජාතිය ගොඩනැගීමේ බද්ද ඒ වගේම උපයන විට බද්ද ඒ වගේම ඉදිකිරීම් බද්ද 128ක් තියෙන ඉදිකිරීම් බද්ද විතර. ඉතින් මේව සමස්ත විදිහට ගත්තා මේ බදු සමස්ත බද්ද ගත්තට පස්සේ මිනිස්සුන්ට ඍජුව සහ වක්‍රව තමන්ට දැනුණා. දැන් බැරි වෙලාවත් අපි හිතමු මොහොතක් දැන් ඔබතුමාලා තර්කය එහෙම තියලා මේ බදු ටික තිබුණා නම් අද නිකන් අපි හිතමු මොහොතකට තිබුණා බදු. එපමණ අද මොනතරම් පීඩන මිනිස්සුන්ට තියෙනවද දැන් හැබැයි සමාවෙන්නේ මෙතුමා කියපු කාරණේ අර ඩොලර් හරහා දැන් රුපියල් 60ක් ගිහිල්ලා ඒක බදු වලට වැඩියෙන් ගහන ගිහිල්ලක් ගහන්නේ. දැන් අපිට අපි දැන් කළු කඩයක් තියෙනවා. මෙහෙමයි. දැන් ඒකෙදිත් දැන් අපි නෑ සමස්ත ක්‍රමයේ ආර්ථිකයේම කළු කඩේ ගිහිල්ලා තියෙනවා. නෑ අපිත් කැමති ඩොලර් එක 260ට දාලා මේක මේ පාවල නෑ එහෙම කරන්නේ නෑ එහෙම කරන්නේ ගේන බඩු නෑ මෙහෙම 260ට දීලා ගෙන්නන්නේ. මම පෞද්ගලිකවම IMF එකේ නිර්දේශ මත මේව කරන්න පුළුවන් මෙන්න මේ විදිහට කරන්න කියලා ඒ විශේෂඥ උපදේශ අනුව බැංකු ක්ෂේත්‍රයේ උප්‍රවීණයන් අනුව ඒ ජාත්‍යන්තර මුල්‍ය උපදේශ අනුව කරන එකේ මට එක ප්‍රශ්නයක් අහන්නද? එක ප්‍රශ්නයක්. දැන් ඔබතුමාලා 203 තියාගෙන ඉඳලා ඒකේ රටේ ජනතාවට වාසියක් වෙනවා නම් බැංකුවෙන් 203ට LCR ඉන්න දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැහැ. කනබන දේ ගේන්නත් මිනිස්සු හරින්නේ 260ට. අර අපේ රටේ
අපනයනය කරන අය බදු ගහලා ගත්තා නේ, ඒක තියෙනවා. වැඩිය රුපියල් 60ක් හොයනවා. නෑ ඉතින් එතකොට දැන් අද ගෑස් සමාගම් දෙක මොකද කියන්නේ? ගෑස් සමාගම කියන්නේ හෙට අනිද්දා ඉඳන් ගෑස් නැති වෙනවා. නෑ මෙහෙමයි. අපිට LCR ඉන්න ඩොලර් ගන්න නැහැ කියන්නේ. මෙහෙමයි. ඔබ කියන බදු සහනය ජනතාවට ලැබිලා නැහැ. නෑ ලැබුණේ මෙහෙමයි. කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. හරි කලමනාකාර බදුසාහනේ ලැබෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් 203 එක 260 වෙච්ච හැටි සාමාන්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සියලු දේවල් වලට ඔබතුමා මට වැඩි වෙනවා. එක අවස්ථාවක් ඒ තර්කය ගත්තොත් ඒක මොහොත තර්කයන්නේ දැන්. මොකද කෙලිම 260 වෙච්ච හැටි සමස්තයක් විදිහට ඔක්කොම වැඩි වෙනවා. නමුත් ඔබතුමාලා කියන එකට මමත් එක්කයි. මොකද මේවා නිකන් අල්ලගෙන අනවශ්‍ය විදිහට කෘත්‍රිම විදිහට අල්ලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ සීමාවෙන් අපි අනිවාර්යෙන් මිදෙන්න ඕන. මොකද ජනතාවට ඇත්ත කියන්න වෙනවා අපිට. මේ රජයේ සත්භාවයෙන් මේක අල්ලගෙන ඉන්නේ මේ මිනිස්සුන්ට තියෙන පීඩනය. මොකද දැන් අනිවාර්ය උද්දමනය වැඩිලා ලොකු ජන ජීවිතේට ගැටලුවක් පීඩනයක් එනවා. ඉතින් ඒක නිසා ජනතා රජය පුළුවන් තරම් උත්සාහ කරනවා මේක වෙන වෙන විදිහට පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා ඩොලර් ටික ගන්න පුළුවන්. නමුත් මං හිතන මේ තියෙන ගෝලීය අර්බුදෙත් එක්ක මේක අමාරුයි. ඒක නිසා බදු ගැන ඔබතුමාට තව එක තර්කයක් මෙතන යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයකට 2000 ඔබතුමාලා ඇවිල්ලා බදු අඩු කරාට පස්සේ සහ අද වෙන විට කිසියම් භාණ්ඩයක් තියනවාද එදාට වඩා මිල අඩු වෙන එක. අද වෙන අපිට එකක්වත් හොයාගන්න මෙහෙම භාණ්ඩ මිල අඩු වෙන එක නෙමෙයි. ඒ කියන්නේ ටැක්ස් එක අඩු කරා නම් නෑ මෙහෙමයි. ඒක උනේ නෑ. නෑ එහෙම වුණා නම් භාණ්ඩ මිල වැඩි වෙනවනේ තව මීට වඩා. ඒක උනේ නෑ. නෑ භාණ්ඩ හැමදේම වැඩි වුණා. නෑ ඒක මෙයා වුණා නම් තව මීට වඩා මේ භාණ්ඩ වල මිල වැඩි වෙනවනේ. නෑ රජයේ වුණත් මේ වෙලාව උත්සාහ කරන සත්භාවයෙන් මේක පාලනය කළ ජනතාවට තියෙන පීඩනය අඩු කරන්න. නමුත් අපි මේ ආර්ථික විද්‍යාවේ තර්ක කරන මේ ගෝලීය තත්ත්වයත් එක්ක අපි මේක නිකන් බොරුවට තර්ක කරලා වැඩක් නෑ. මේ යථාර්ථයට මුහුණ දෙන්න ඕන. යථාර්ථයට මුහුණ දෙන්න ජනතාව මේ සම්බන්ධයෙන් සූදානම් වෙන්න. ඒ වගේම තමයි ඩොලර් බිලියන මම දන්න විදියට TRC එකෙන් කිව්ව කාරණාව තමයි අපේ රටෙන් අපි නොදන්න විදියට මේ දුරකථන සමාගම් ටික ඩොලර් මිලියන 250 ඩොලර් බිලියන මිලියන 250 මේ රටෙන් අරන් යනවා කිසිම කරදරයක් නැතුව. ඒක ඩොලර් මිලියන 250. හැබැයි ජාතික ආර්ථිකයට තියෙන සංනිවේදනයේ යම්කිසි මේකක් තිබුණාට සමස්තයක් විදිහට බැලුවට පස්සේ මේ රීලෝඩ් එකේ මේ දුරකථන වලින් ඒ වගේ අපි දැන් අනිවාර්යෙන් කොහොමද මේක කළමනාකරණය කියන එක ගැන ජනතාවට ලොකු දැනුම් දීමක් කරන නිසා ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේ මම තව එකක් කියනවා. මොකද මෙච්චර වෙලාවක් අපි මේ විශේෂයෙන්ම අපේ සමගි ජන බලවේගයේ අපේ එක්සත් ජාතික පක්ෂයේ මහාචාර්යතුමාලා යම්කිසි වැඩසටහනක් ගැන කිව්වා කොහොමද ඔවුන් මේ ඉදිරි අභියෝගවලදී ඔවුන්ගේ බලය තිබුණා නම් කරන්න කියලා. නමුත් සමගි ජන බලවේගයත් ඒ වගේම අර ඔක්කොම අනිත් බලවේගය මොකද්ද මේ අනිත් බලවේගය තව බලවේගයක් තියෙන්නේ මේ ජාතික ජන බලවේගය. ඔව් බලවේග දෙකම බලවේගම තමයි. මොකද හේතුව මේ අදින් පස්සේ තවත් බලවේගයක් එයිද? ඔව් ඒක බලවේග නෑ මේ වෙන මන්ද නෑ පොඩේ නෑ මේ විනාඩි නෑ මොකද මට මේ නෑ අර ඔබතුමාට කියන්න පුළුවන්. මම කියන්නේ දැන් ඔබතුමාලට පාර්ලිමේන්තුව නෑ හරි අපි යෝජනා ඕන තරම් දීලා තියෙනවා. දැන් අපි බොහොර ප්‍රශ්න කියමු. නෑ ඉන්නේ මම ගොවියට බොහොර දෙන්න බැරි වුණා. නෑ ඒක මං කියන්නේ. ඒ වගේ තමයි මේක. නෑ මට කියන්න දෙන්නකෝ. කිව්වට වැඩක් නෑ ඔයාලට. දෙන්නගෙත් අපි අහගෙන හිටියනේ. දැන් මම කියන්නේ දැන් බලවේගවල තියෙන අවලාද ඔළුව කරකවක ඇස් කරකව කට උල් කර කර වට්ටෝරුව කියනවා. දැන් මම අහන්නේ මොකද්ද අපි ගණන ක්‍රියාමාර්ගය. දැන් අපි රජයක් විදිහට ගන්න ක්‍රියාමාර්ග ගත්තොත් මෙන්න පළවෙනි එක. දැන් ඔබතුමා කෙටියෙන්ම කෙටියෙන් කියන්නම් මම වරාය සංවර්ධනය කියන්නකො. ඒකටත් ඒක කඩාකප්පල් කරලා උද්ඝෝෂණ කරලා මේවා කරලා නියම වෙලාවට වරායවල් ටික කරන්න දුන්නේ නැහැ. නමුත් රජය මේනොට නැගෙනහිර පර්යන්තය බටහිර පර්යන්තය දෙකම හදන්න පටන් ගත්තා. දැන්ට අපේ ධාරිතාව කන්ටේනර් මිලියන 7යි වසරකට. ඇත්තරම මේ වන විට අපේ කන්ටේනර් මිලියන 14ක 15ක තැනක ඉන්න ඕනේ. මොකද අද වෙනකොට මම දැක්කා ගෝලීය වශයෙන් ආය අර්බුදයක් නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටවිලා තියෙනවා. දැන් ඉදිරියේදී ආපහු ලොකු අභියෝගයක් කරනවා. හැබැයි අපි මේ ධාරිතාව මේනොට හදලා තිබුණා මේ ජාත්‍යන්තර යුද්ධයත් එක්ක අපිට ලොකු වාසියක් වෙන්න තිබුණා මේ වෙලාවේ. නමුත් අපි 2024 වෙනකොට ලංකාවේ හැකියාව කන්ටේනර් මිලියන 14 දක්වා එකෙන් දෙගුණයක් වැඩි කරනවා. ඇත්තටම මේ ධාරිතාව වැඩි කිරීම තුළින් අපි දැනට ඉන්නේ ලෝකයේ 24 වෙනි ස්ථානයේ වරායවල වල අපි 13 වෙනි ස්ථානට එනවා රේටින් වල. ඒ කියන්නේ ඇම්ස්ටර්ඩම් වල තියෙන රොටර්ඩම් වරායටත් වඩා උඩට අපි එනවා. ඉතින් මේවා අපිට කරන්න තිබුණා කලින්. හැබැයි කවුරු හරි කට්ටියක් ඇවිල්ලා වෙලපාලිකට යනකොට විපක්ෂයේ මැති ඇමතුරුත් ගිහිල්ලා මොකද කරන්නේ? ඒක ජනප්‍රියව කැමරාවට එන වොයිස් කට් එකද නැත්නම් ගමේ මිනිස්සු වරනේ අර කට්ටියක් මේ උද්ඝෝෂණ කර ඔබතුමාලා කියන නැද්ද කියලා. මෙන්න මෙතනින් අපි ගැලවෙන්න ඕන. මොකද හේතුව අපිත් අනාගතයේදී විශ්වාස කරන එක තමයි කොයිම වෙලාවකත් මේ
අර MCC මොකද සමහර කාරණා තියෙනවා අපි විශාල බුද්ධියකින් බලලා මේක හොඳ නරක බලලා අඩු වැඩි වටින් බලලා මේක කරේ නැත්නම් අද වෙනකොට ඒ පූර්වාදර්ශ නිසා ආයෝජකයනක අඩු වෙලා තියෙනවා. ආයෝජකයන්ට අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මොකද හේතුව මිනිස්සු මේ විශාල මුදලක් අරන් ගිහලා මෙතන රස්සියාදු වෙන කැමති නැහැ. අපේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අද අපි ඉන්නේ කීයද? 99. අපි 2014 ආණ්ඩුව බාර දෙනකොට 83 ස්ථානයේ හිටියේ. ඒ වෙලාවේ ඉන්දියාව හිටියේ 134 වෙනි ස්ථානයේ. අද ඉන්දියාව 63 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට වඩා අද දෙගුණයක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් අද ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයේ ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉහළම තැනට ඇවිල්ලා තියෙනවා. දැන් අපි රට බාර දෙනකොට 2014 කරප්ෂන් ඉන්ඩෙක්ස් එක අපි හිටියේ 82 83. අපි බාර ගන්නකොට 102 94 95 වගේ තැනකට ඇවිල්ලා. ඉතින් මෙන්න මේ වගේ තව එකක් වැඩි වෙලා. දැන් තව වැඩි වෙලා. ඔව් එතකොට දැන් මෙන්න මෙතන තමයි අපි ඇඩ්‍රස් කරන්න හේතුව කෝප් කමිටුවේදී අපි දැක්ක කාරණාව තමයි මේ දේශපාලකයන්ට වඩා මේ අර කිව්වා වගේ නිලධාරීන් ටික එකතු වෙලා විවිධ ආණ්ඩු වලදී ඒවට මුවා වෙලා වැඩ කරනවා. ඒ වගේම මම තව අපි රජයේ විදිහට ගත්ත ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒකම අද නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරලා තියෙනවා. ඒ වගේම අද සේලයින් හදන එක අපි කරලා තියෙනවා. ඉස්සර සේලයින් එක විතර නෙවෙයි සේලයින් එක එල්ලන කොක්කත් ගෙනාවේ රටින්. දැන් අපි මේ රටේ හදන්න පුළුවන් භාණ්ඩ 433ක් ඍජුවම නවත්තලා තියෙනවා. සෞඛ්‍ය අංශයෙන් අපි ගොඩක් හැදුවා ගොඩක් දේවල් කළමනා කරා. ඒ තමයි මම කියන්නේ. එතකොට ඩොලර් බිලියන 2.2ක් මේ රටෙන් එළියට ගියා. මේ රටේ හදන්න පුළුවන් සරුංගලය ඉටිපන්දම ඒ වගේම මේ හඳුන් කූර වෙසක් කරපත්තු කරන මේ බකට් එක පවා ගෙනාවේ රටින්නේ. නමුත් ඒ සියල්ලම නවත්තලා මේ වෙනුවට ඩොලර් බිලියන 1.6ක් අපි මේ රටේ නවත්තගෙන තියෙනවා. ඉතින් ඍජුව සහ වක්‍රවාද සුවර්ණකියා තත්ත්වය ජීවන තත්ත්වය නැගිටවලා ඒ විතරක් නෙවෙයි අපි අද පක්ෂ ભેදයකින් තොර සුධර්ම මිලියන 85000 සෑම മന്ത്രിවරයෙකුටම ප්‍රාදේශීය සභාවල මොන පක්ෂය වුණත් මන්ත්‍රීවරයෙක් ජයග්‍රහණය කරන ඌට තමන්ගේ ප්‍රදේශ ජීවන තත්ත්වය නැගිටවන්න සුවර්ණකියා තත්ත්වය නැගිටවන්න මූලික අවශ්‍ය නැ යටිතල පහසුකම් මුදල් ටික දීලා තියෙනවා සම්පූර්ණ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. නමුත් මේ ඩොලර් ප්‍රශ්නයත් එක්ක අපි ඉදිරියේදී මේ ප්‍රශ්න විසඳුනාට පස්සේ අවංකවම අපි ගම සමග පිළිසඳර කියන කාරණාව එදා මේ මොකද්ද ගම්පෙරළි වැඩසටහනින් සල්ලි දුන්නේ පක්ෂ කාර්යාලේ පක්ෂ සාකා සමිතිය වලට දුන්නේ. මගේ ගාව තියෙන විසඳුම. නමුත් අපි ඒව කතා කරන්න යන්නේ නැහැ. අපිට අපි බොහොම කනගාටු වෙනවා. ඒ විදිහට වැඩ කරපු කට්ටිය ඇවිල්ලා දැන් මේ නිකන් මේ සුදු රෙදි පොරවාගෙන නිකන් කතා කරනවා නිකන් සිල්ගත්ත කට්ටිය වගේ. හැබැයි අපි කොයිම වෙලාවකත් මේ මහජන අරමුදල් එක සෙල්ලම් කරේ නැහැ. ඒ මුදල් සම්පූර්ණයෙන්ම අද කොළඹ මහනගර සභාවේ තමයි වැඩිම മന്ത്രിවරු ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. ඔවුන් තමයි වැඩිම වැඩ කරන්නේ අද. හොඳයි. විනාඩි 3ක වෙනි කාලයක් තියෙනවා ඔබතුමාලට අවසාන වශයෙන් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන මාර්ගය පහදලා දෙන්න රටට. අපි මොකද මේ පැය දෙකක් විතර දැන් කතා කරේ කොහොමද ගොඩ එන්නේ කියලා. අනුරාධපුර මන්ත්‍රීතුමනි ඔබතුමා පැහැදිලි කළා ආණ්ඩුව වෙනස් වෙන්න ඕන කියලා. ආණ්ඩුව වෙනස් වුණොත් මේක ප්‍රශ්නෙන් ගොඩ එන්න කියලා. ආණ්ඩුවක් වෙනස් වූ සැනින් ඩොලර් ටික අපේ රටට එයිද? තෙල් ටික අපේ රටට එයිද? විදුලි අර්බුදය විසඳෙයිද? ආණ්ඩුව වෙනස් වීම පමණක්මද ඔබතුමා දකින විසඳුම? දැන් සුධර්මන් මේකෙදී මම එහෙම කියන්නේ කාරණාවක් තියෙන හේතුවක් තියෙනවා. දැන් අපි දැන් මෙතුමා කිව්වා මේ ලෝකයේ අර්බුද කොවිඩ් අර්බුදය ගැන කතා කරා. දැන් අද මේ අලුත් යුද්ධය ගැන කතා කරා. ඒවත් ප්‍රශ්න තමයි. නමුත් රජයක් ජනතාව පත් කරගන්නේ මේ රජයකට කවුරුත් දෙන්නේ මේ ලෝකේ සමහර දේවල් අපිට පාලනය කරගන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. කොවිඩ් එක අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි ලෝකෙම තිබ්බා. ඉතින් මේ අභියෝගات එක්ක තමයි රට ඉස්සරහට යන්න ඕනේ. කාටවත් ආණ්ඩු හදනකොට කියලා නැහැ මේ සුනාමි එන්නේ මේ කොවිඩ් එන්නේ යුද්ධ කරන්නේ නැහැ කියලා අනික් රටවල ගැරන්ටියක් දෙන්නේ නැහනේ. එහෙනම් ඒ අභියෝග වලට මුහුණ දෙමින් තමයි අපි රට ඉස්සරහට අරන් යන්න ඕනේ. ඉතින් අපිට කියන්න බෑ මේ අර්බුදයෙන් හින්දා අපි මේක කරන්න බැරි වුණා මේ අර්බුදයෙන් හින්දා අපිට තෙල් ගේන්න බැරි වුණා කියලා. දැන් එහෙම කියන ආණ්ඩුවක් අපිට ප්‍රයෝජනක් තියනවද? දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ගණනාවක් කියනවා මේ කොවිඩ් තත්ත්වය නිසා අපිට මේ අර්බුද ආවා කියලා. ඉතින් එහෙම කියන අපි දන්නවා කොවිඩ් තත්ත්වය තිබුණා. එහෙමනම් අනිත් රටවල් වලටත් අපේ තියෙන ප්‍රශ්න තියෙන්න බෑ. දැන් අපේ ලෝකේ රටවල් තියෙන ප්‍රමාණයෙන් 5කට 6කට තියෙන භයානක ප්‍රශ්න ටික අපිට තියෙන්නේ. අර දරුණුම තත්ත්වයේ බංකොලොත් වෙච්ච රටවල් වල තියෙන. ඉතින් ඒ ප්‍රශ්න අනික් රටවල් වල තියෙනවා. දැන් අල්ලපු රට ඉන්දියාවේ තියෙනවා. බංග්ලාදේශයේ තියෙනවා. එතකොට එහෙමනම් අද මිනිස්සු තෙල් පෝලිං වල තමගේ කාලේ ගත කරනවා. අද ගෑස් නැතුව පෝලිං වල ඉන්නවා. ගෑස් පුපුරලා මිනිස්සු මැරෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය තුල තමයි මම මේක කිව්වේ. මොකද අපේ රටේ අපි දැක්කා පහුගිය කාලේ ලෝකේ කොහෙවත් ගත්තේ නැති අපේ ගොවියා තමයි අපේ විශාල අපේ රටට සහල් වලින් අපි සුවම් පෝෂිත කරා. ඒතකොට අපේ රටට විශාල ඩොලර් ප්‍රමාණයක් තේ වගාවෙන්, රබර් වලින්, සුළු අපනයන වලින් අපිට එනවා.
එතකොට එහෙම ගොවිතැනක් තමයි එක රාත්‍රියක සීනයක් දැක්කා වගේ කියලා මේ අපි රසායනික පොහොර තහනම් කරනවා කියලා මේ අපරාධය අපිට කරේ රටට. ඉතින් අද හැම එකට දැන් අපිට දැන් අපි ගත්තොත් තේ කර්මාන්තය අපිට සුදු අධිරාජ්‍යයන්ගෙන් ලැබිච්ච දෙයක්. ඒතර අපේ රටට තියෙන සිලෝන් ටී කෝම හොඳ සන්නාමයක්. දැන් අද ඒ සන්නාමයත් නැති වෙන තැනට ගිහිල්ලා තියෙනවා. ඇයි මොකද තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය නැති හින්දා තේ පැල සම්පූර්ණයෙන්ම අවුරුද්දක් අපිට අහිමි වෙලා තියෙනවා. විනාඩි කාලයක්. ඉතින් එතකොට ලෝකේ අපිට මේ තියෙන තත්ත්වෙත් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් අද ගොවියා සම්පූර්ණයෙන්ම මේක කොවිඩ් නිසා අපේ ගන්න නෙමෙයි. කොවිඩ් කාලේ තමයි හොඳටම ගොවිතැන කරන්න තිබ්බේ. අද පොහොර දුන්නේ නැති නිසා සම්පූර්ණයෙන් මේක අසාර්ථක වෙලා අපිට පිට රටින් හාල් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර ඒවට ඩොලර් නෙවෙයිද යන්නේ. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි අපි කිව්වේ අහුම්කම් දෙන්නේ නැත්තම්. තමන්ගේ ඇමති මණ්ඩලයටත් අහුම්කම් දෙන්නේ නැත්තම්. අපි කියමු එතනිමුත් තව මේක තව ටිකක් කරමු අගමැතිතුමා ඉන්නවා. තව පවුලේ අය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය සාකච්ඡා කරන්නේ නැතුව නම් මේ තීන්දුව తీරන ගන්නේ රටේ මෙච්චර මිලියන 22ක් රටේ ජනතාවගේ බලපාන තීන්දුව తీරන. ඒතර එහෙම ආණ්ඩුවට මේක තව ඉස්සරහට යන්න පුළුවන්. විපක්ෂය මෙතුමා කියනවා විපක්ෂය මේවා සම්බන්ධයෙන් කතා කරනවා. විපක්ෂය සම්පූර්ණ මේවා සම්බන්ධයෙන් කොවිඩ් මුල් අවස්ථාවේම කිව්වා අපි ඔක්කොම එකතු වෙලා මේකට මුහුණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු කියලා. ඒ එකකටවත් අහුම්කම් දුන්නේ නැහැ. අද මේ මෙච්චර බරපතල ප්‍රශ්න රට බංකොලොත් වෙලා තියෙනවා. තව මේ වෙනකම් විපක්ෂයට මේ රජය ආරාධනා කරලා තියෙනවද? මම කියන්නේ සමගි ජන බලවේගයට විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂයට ආරාධනා කරලා කතා කරලා මේවට විසඳුම් හොයන්න එපා. රට ගැන හිතනවනේ ජනතාව ගැන හිතනවනේ. අද එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. ඉතින් එහෙමනම් මොකද කරන්න ඕනේ? එහෙමනම් මේ කරන්න බැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. ගෙදර යවල් කරන්න පුළුවන් අයට මේක බාර අරන් කරන්න පුළුවන් මිනිස්සු මේකේ ඉන්නවා. මං කියන්නේ සමගි ජන බලවේගයේ තනියෙන් නෙමෙයි ඔක්කොම එකතු වෙලා මේක කරලා මේ රටේ මිනිස්සු ජීවත් කරවන්න ඕනේ. එතෙන් අපි යන්න ඕනේ. මහාචාර්ය ආශු මානසිංහ හිටව මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා හිතන්නේ බල පෙරලියකින් පුළුවන් වෙයිද මේ ප්‍රශ්නේ විසඳගන්න? මේ මොහොතේ ප්‍රශ්නේ මම විශ්වාස කරන්නේ බල පෙරලියකින් විසඳගන්න මේ මොහොතේ අර දැවෙන ප්‍රශ්නේ විසඳුම් හොයන්නම් ජාත්‍යන්තර වශයෙන් ප්‍රධානම එක අපිට ළඟම පේන එක IMF එක සාකච්ඡාවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා අපිට යන්න පුළුවන් ළඟම විසඳුමට යන්න ඕනේ ඉස්සල්ලා. ඒ ළඟම විසඳුමට ගිහිල්ලා තමයි ඊට පස්සේ බලපෙරලියකට අපිට යන්න පුළුවන්. මුලින්ම නැත්තම් ඒ ළඟම විසඳුමට අපි ගියේ නැත්තම් රටේ ජනතාව දුක් විඳින එක අපිට බලාගෙන ඉන්න වෙනවා. ඒකට තමයි ප්‍රධාන විසඳුම අපි සියලු දෙනාම එකතු වෙලා මේ සාකච්ඡා කරලා ජාත්‍යන්තර වශයෙන් ගන්න පුළුවන් සහයෝගය ගන්න කොහොමද කියලා නැත්තම් හිතන්නකෝ ආයේ ඡන්දයකට යනවා කියන්නේ තවත් විශාල මුදලක් යනවානේ මේ මොහොතේ. මම විශ්වාස කරන්නේ නම් මේ මොහොතේ කරන්න ඕනේ සියලු දෙනාම එකමුතු වෙන්න ඕන ජාතියක් හැටියට එකතු වෙලා මේ ප්‍රශ්නේ මුලින් විසඳ ගන්න ඕන. ඊට පස්සේ අපි නිතර කතා කරන ප්‍රතිපත්ති මාලාවක් තියෙන්න ඕන රටට. දැන්වත් අපි හිතමු ඊළඟට 2025 ඉඳන් 2050 මේ රට කරන හැටි. කාටවත් වෙනස් කරන්න බැරි ප්‍රතිපත්ති ටිකක් හදලා මේ විදුලි බලය නම් විදුලි බල අර්බුදවලට ආවම විසඳුම් මෙන්න මේවා. ඊළඟට බල ශක්තිය මේක, අධ්‍යාපනය මේක, සෞඛ්‍ය මේක, පරිසරය මේක මෙන්න මේ කාරණා 4-5ක්වත් අරගෙන මොන ආණ්ඩුවාවත් මේවා වෙනස් කරන්න බෑ. මොන නිලධාරියාවත් මේවා වෙනස් කරන්න බැරි විදිහට හදාගත්තොත් සියලු දෙනාම එකතු වෙලා ඔන්න මේ රට ගොඩ යන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ මේවට විසඳුම. කෙටි කාලේ විසඳුම මේ මොහොතේ ලබන සතිය හරි අපි සාකච්ඡා. මේක සතියකටවත් වඩා කල් දාන්න බැරි ප්‍රශ්නයක්. වෙන විසඳුම් නෑ මේකට දැන්. සියලු දෙනාම එකතු වෙලා පාර්ලිමේන්තුව සියලු දෙනාම එකතු වෙලා මේ IMF වාර්තාව සාකච්ඡා කරලා ඒක විසඳුම් තියනවනේ. එකෙන් අරගෙන එහෙම නැත්නම් වෙනත් ජාත්‍යන්තර සම්බන්ධතා ADB තියෙනවා, JICA තියෙනවා, මේ ආදි වශයෙන් ඕන තරම් අපිට සම්බන්ධතා තියෙනවා. මේවත් එක්ක මේ ඩොලර් ප්‍රශ්නේ විසඳ ගන්න. මෙන්න කොහෙන්ද මොකද්ද කරන්නේ දැන් අපි මේ? සතියෙන් දෙකෙන් මේක විසඳ ගන්න ඕන. නැත්නම් මේක අගාධයට වැටෙනවා. ඒ නිසා අපිට ඒක බලාගෙන ඉන්න බෑ. අපි සියලු දෙනාම එකතු වෙලා මේක විසඳගෙන ඊට පස්සේ ජාතික ප්‍රතිපත්ති ටිකක් හදාගෙන රට කොහොමද ඉදිරියේදී මේ හැමදාම ජනතාව රවට්ටපු ක්‍රමේ වෙනස් කරලා මෙන්න මේ දේවල් හරියට මෙන්න මේ විදිහට කරන්න ඕන කියලා නිලධාරීන්ටත් අනදෙන ක්‍රමවේදයක් හදාගත්තේ නැත්නම් අපේ ජාතියට ගොඩ යාමක් නැත. මధుරවිතානගේ මන්ත්‍රීතුමනි ඔබතුමා කොහොමද දකින්නේ මේ ප්‍රශ්نين ගොඩ වෙන්නේ? හෙට උදේදීත් පොලිමේ මිනිස්සු ඉන්නවනම් හෙටත් විදුලිය කැපෙයි කියලා බයකින් ඉන්නවනම් ඩොලර් නැහැ කිය බලන් ඉන්නවනම් මේක විසඳන්න මේ එන යෝජනාවත් ඔක්කොම එකතු වෙලා විසඳුම් කොට යන්න ආණ්ඩුව සූදානම්වත් තිබෙනවද? තාමත් කෙටි කාලීනව මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න දැන්ට කටයුතු කරගෙන යනවා මේ කෙටි කාලීන විසඳුමක් විදිහට. ඒ වගේම ලබන 8 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාම එකතු වෙලා මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් විශේෂයෙන්ම කරනවා IMF වාර්තාව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම සුධර්මන් දැන් අපි
උදේට නැගිට වෙලේ ඉඳන් දත්මදින බුරුසුව පටන් ගත්ත අතර ගත්ත වෙලේ ඉඳන් රෑ නිින්ද යනකම එළියට ඩොලර් යවන එක මිසක් රටට ඩොලර් ගේන ප්‍රමාණය ගැන වැඩපිළිවෙල සෑහෙන අඩු තත්ත්වයක තමයි අතීතයේ තිබුණේ. නමුත් ඒකෙන් මිදිලා අපි පහුගිය කාලය වෙන විට ඒ සම්බන්ධයෙන් සෑහෙන වැඩ කටයුත්තකට මුල පුරලා දැන් 2021 වෙනකොට ඇඟලුම් කර්මාන්ත තේ රබර් ආසිස පොල් විදුලි ඉලෙක්ට්‍රොනික සම්බන්ධ කුළු බඩු විශේෂයෙන්ම සුරතල් මසුන් සම්බන්ධයෙන් අපිට ලොකු ඉල්ලුමක් තිබුණා ඩොලර් බිලියන 2ක් අපි 2021 දී උපයලා තිබුණා. හැබැයි එකම දේ අර කිව්වා වගේ ගොඩක් වෙලාට එක්ස්පෝර්ටර්ස්ලා වුණත් දැන් ගොඩක් වෙලාට එක්ස්පෝර්ට් කරන මුදල් ටික මේකට ලැබෙන ටිකත් ඒ රටවල් වල බැංකුවල තියාගන්න උත්සාහ කරන මොකද මේ ඩොලර් මොකද ගොඩක් වෙලාට දැන් මේ ව්‍යාපාරිකව තමන් ඇඟලුම් කර්මාන්තේ ඉන්න ව්‍යාපාරිකයා ඩොලර් බිස්නස් එකට ගිහිල්ලා. ඉතින් ඒක වෙනස් කරන්න ඕන. මොකද ඒකට තමයි අපි කඩිනමින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ස්කිල් ලේබර් විශේෂයෙන්ම අද වෙනකොට ගෝලීය ලොකු ඉල්ලුමක් තියෙනවා මේ ස්කිල් ලේබර් එකට. ඒ වගේ නිපුණතාවය සම්බන්ධයෙන් මොකද අපේ දැනුම අවශ්‍ය විකුණන්නේ කොහොමද කියන එක. මොකද ඇත්තටම අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේ දැන් පෞගේ කාලේ අපි ගොඩක් වෙලාට අඩු අන්ස්කිල් ලේබර් කෙනෙක් ලොකු ප්‍රශ්න වලට පටලවිලා තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් හොඳ ඉල්ලුමක් විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ බරවාහන රියදුරන් මම උදාහරණයක් කියන්න ඔබට පහුගිය කාලේ මම බරවාහන රියදුරන් පිළිබඳ ඉල්ලුම් පත්‍ර ලබා ගන්න උත්සාහ කරනකොට ඉතාමත් අඩු පිරිසක් ඉන්නේ මේ බරවාහන ස්කැමල් එක ලොරියක් එලවන ළමයි නේ. ඉතින් මට ලැබිච්ච විමර්ධකත අරමුදල සම්පූර්ණයෙන්ම මේකන් මම භෞතික ඉදිකිරීම වලට අපිට මිලියන 15ක් හම් වෙන මේ භෞතික ඉදිකිරීම සහ ජීවනෝපාය සංවර්ධනය කියලා මම සම්පූර්ණ ජීවනෝපායට දාලා ඒ ට්‍රේනින් සම්බන්ධයෙන් මොකද ඒක ඇත්තට මට දැනුණා අපි ලොකු ප්‍රශ්නක ඉන්නේ රටක් විදියට දැනුම ඒ වගේ හැකියාව නිපුණතාවය සෑහෙන අඩු තැනක තියෙන්නේ. විනාඩියක් කාලයක් තියෙනවා. ඔව් ඒ වගේම තමයි අපිට දැන් මේ වාහන රටින් ගෙන්නනවා වගේම අපි පොදු ප්‍රවාහන සේවයත් මීට වඩා සෑහෙන ඉහළ ස්ටෑන්ඩඩ් එකකට මට්ටමකටම හදන්න වෙනවා. ඒ වගේම දැන් කාබනික පෝර සම්බන්ධයෙන් යාපනයේ කිසිම මම පාර්ලිමේන්තුව අහගෙන ඉන්න කතා කොයිම වෙලාවකත් යාපනයේ මන්ත්‍රීවරු දේශපාලඥයෝ මේ රසායන පෝර ගැන විවේචනය නැහැ. මොකද හේතුව ඔවුන් කියන්නේ යුද්ධ කාලේ සාහල්නලි ඔබ දැක්ක ඒගොල්ලෝ අපිට කියන ඔබ දැක්කනේ හමුදාව යනකොට මොනතරම් වගාවන් වෙලද තුන අපිට පෝර දුන්නේ නැහැ නයිට් මේ යූරියා දුන්නේ නැහැ බෝම්බ හදනවා කියලා. අපි තවමත් ඒ තැනේ තමයි ඉන්නේ. අපිට පුළුවන් දකුණට කන්න දෙන්න කියන අභිමානය. මොකද යාපනයේ උතුරේ අඬුකාරතුමා විශේෂ මේ ප්‍රකාශයක් කරා අපේ උතුරේ ගොවියන්ගෙන් දකුණට කන්න දෙන්න පුළුවන් බය වෙන්න එපා කියලා තැනට එතුමාගේ. මොකද මේ කාබනික පෝර සම්බන්ධයෙන් හොඳම උදාහරණ තමයි යාපනයේ ගොවියා. අපි ආරාධනා කරන ඔබතුමාලාට ගිහලා බලන කොච්චර හොඳට වවලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේම තමයි දැන් නිදහස සමරනවා කියන දැන් අර මං කිව්වා අර උදේ නැගිට වෙලේ ඉඳන් බුරුසුව ගත්තම බුරුසුව පිටරටින් වගේම දත් බුරුසුව අපි නිදහස සමරනකොටත් හැමතිස්සෙම අපිට පේන්නේ නිදහසක් කියලා පිටරට ඇඳුම් පිටරට යුනිෆෝම් පිටරට උපකරණ අපේ කියලා අභිමානය මදි. අපේ කියලා අභිමානයක් නැහැ. 1970 අවුරුදු 74ක නිදහසේ අපිට ඒ අභිමානය අර මෙතුමා කිව්වා අපේ රටේ අභිමානය නැති වෙලා කියලා. ඉතින් ඉතිහාසයේ ඉඳන් ওই දේශපාලඥයෝ විවිධ පක්ෂවල මේ පාලනය තුල අපි අභිමානය නැති කළා. අඩුම ගානේ අපිට මෙහෙම අභිමානයක් ගෙනත් දුන්නේ අවුරුදු 30ක යුද්ධ නැති කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා අපිට මේ ඒ විදේශ රටවල් වලින් කිව්වම මේක දිනන්න බෑ කියලා ඒ අභිමානය ගෙනත් දුන්නා. එතනින් එහාට දැන් මේ දෙවන්ත අර්බුදය තුල අපි අනිවාර්යෙන් නියත වශයෙන්ම ඉදිරි අවුරුදු 3 තුල මේ රටේ මිනිස්සුන්ගේ ජනතාවගේ පුරවැසියාගේ අභිමානය අනිවාර්යෙන් හදනවා කියන එක මම මේ අවස්ථාවේ මේ කියන්න කැමතියි. හොඳයි. බොහොම ස්තුතියි. අද අප සාකච්ඡා කරමින් සිටියේ ඩොලර් තෙල් විදුලිය මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. හෙට මේ ලැබපු දවසේදීත් අපේ බලාපොරොත්තුව මේ අර්බුද නිම වෙයි කියලා. මේ අර්බුද නිම වෙලා ජනතාවට සහන ලැබිලා රට ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබෙයි කියලා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අලවතුවල මන්ත්‍රීතුමනි ඔබතුමාගේ සහභාගීත්වය පිළිබඳව. මහාචාර්ය ආශු මාරසිංහ හිටෝ මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතියි ඔබතුමාගේ සහභාගීත්වය තුලාව දේශපාලන සංවාදයට. නීතිඥ මధుර හිතානගේ මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා තුලාව දේශපාලන සංවාදයෙන් සමග එකතු වීම පිළිබඳව එකම කනගාටුවක් තියෙනවා මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීතුමාගේ සහභාගී නොවීම පිළිබඳව අපි මේ මොහොත වෙනතුරුත් අපේ නිෂ්පාදන කණ්ඩායමට දැනුම් දීමක් සිදු කළේ නැහැ. ඔහු පැමිණෙන්නේ නැහැ කියලා. මොකද ඊයේත් අපි කතා කරාම උදෑසනත් කතා කරාම ඔහු පැහැදිලිව කිව්වා අද තුලාව දේශපාලන සංවාදයට සහභාගී වෙනවා. නමුත් මේ ඇතිවෙච්ච දේශපාලන මම හිතන්නේ ඒ වෙනසත් එක්ක ඒ දේශපාලන කලබගෑනියත් එක්ක මම හිතන්නේ ඔහුගේ පක්ෂයක් ඇටියට ඔහුට යම් තීරණයක් පියවරක් ගන්න සිද්ධ වෙයි. අපි බලමු
මේ උදා වෙන දින කීපය මේ රටට තීරණාත්මකයි. ආර්ථිකමය වශයෙන්ුත් තීරණාත්මකයි, දේශපාලනික වශයෙන්ුත් තීරණාත්මකයි. ඒ නිසා අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. පසු එළබෙන සතියේ තුලාව දේශපාලන සංවාදයේ මේ තීරණාත්මක දේශපාලනය පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම්. ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 10:25ට හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.